Nel salkariya dutte Sadhu, sadhu, sadhu. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පියෝචගනු භාවනීයෝ වත්තාච වචනං කමෝ ගම්භීරංච කතං කන්त्वा නොචණ්ඨානේ නියෝජේති Sadhu, sadhu, sadhu. සද්ධාවන්ත කාර්මික ගුණගරුක පින්වත්නි අද මේ සමත විපස්සනා භාවනා මාර්ගය පිළිබඳ කෙරෙන සදහම් කතිකාවතේ තවත් දහම් කතිකාවතකට තමයි අපි හැමෝම මේ සම්බන්ධ වෙන්නේ අපේ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය මිරහවන්තේ පඤ්ඤාසිරි අපේ ලොකු ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ සෙනසුනේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ ගුණපිළිවෙල පුරනකොට අපි හැමදෙනාටම අවශ්‍ය වෙන භාවනා මාර්ගයන් පිළිබඳ කරුණු කීපයක් තමයි අද අපි සාකච්ඡා කරන්න හදන්නේ. අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ බුදු ගුණ මෙනෙහි කරන බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව පිළිබඳ සැකෙල්ලක් මම ගිය වැඩසටහනේදී අපේ පින්වතුන්ට මතක් කරලා දුන්නා. එතකොට මේ බුද්ධානුස්සති භාවනාව වේවා මෛත්‍රී අසුභ මරණ සති කියන මේ සතර කමඨහන් වලින් භාවනාවක් වේවා විදර්ශනා භාවනාවක් වේවා මේ මොන භාවනා ක්‍රමයක් ප්‍රගුණ කළත් පුරුදු පුහුණු කළත් අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ඒ ටික තමයි අද අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම මේ කමඨහන් පිළිබඳව ඒ කමඨහන් දෙන කල්යාණ මිත්‍රයා පිළිබඳව අද විශේෂයෙන් අපි අවධානය යොමු කරනවා. මේ කාරණා ටික අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉඳීම තුළ අපි මේ කරන භාවනා මාර්ගයේ නිවන් මාර්ගයේ යනකොට විශාල කරුණු කාරණා කීපයක් අපට අත්‍යවශ්‍යයෙන්ම දැනගෙන ඒවා පිළිපැදිය යුතුයි කියන හැඟීම අපේ චිත්තසංතානයේ උපදව ගන්න පුළුවන්. දැන් බුදු ගුණ සිහි කරන බුද්ධානුස්සති භාවනාව. එතකොට බුද්ධානුස්සති භාවනාව පටන් ගන්නකොට ප්‍රධාන භාවනාව වශයෙන් අපි මුලින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒකට පූර්ව කෘත්‍ය කියලා කිව්වා. එතකොට මෙන්න මේ පූර්ව කෘත්‍යයටම අයිති කාරණා ටිකක් තමයි මේ කර්මස්ථාන හා කර්මස්ථාන දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ පිළිබඳව අපි දැනගන්න ඕනේ කාරණා ටික. මේක දැනගෙන සිටීම අපේ කමඨහන මුදුන්පත් කරගන්න අපට ගොඩාක් උපකාරයි. කර්මස්ථාන ගත්තාම අපි කෙලින්ම කාරණාවට එමු. කර්මස්ථාන ගත්තාම කමඨහන් ගත්තාම ඒවා කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? සම්බන්තක කර්මස්ථාන හා පාරිකාරීය කර්මස්ථාන කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සම්බන්තක කර්මස්ථාන කියලා කියන්නේ හැම තැනම වැඩි යුතු කමඨහන් වලට. පාරිහාරීය කර්මස්ථාන කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් අරගෙන නියම වශයෙන් අරගෙන කෙලින්ම විදර්ශනා භාවනාවට උපනිශ්‍රේ පිණිස පුරුදු පුහුණු කරන කමඨහන. එතකොට දැන් අපි විදර්ශනා භාවනාව වඩනවා නම් ඔයාලට ප්‍රශ්න එනවා නම් අහන්න පුළුවන්. විදර්ශනා භාවනාව වඩනවා නම්
එහෙම නැත්නම් ආනාපානසති භාවනාව වගේ සමත භාවනාවක් වඩනවට අනුව මෙන්න මේ සතර කමඨහන් කියනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ඒ වගේම අසුභය මරණය කියන මේ සතර කමඨහන් සම්බන්ධක කර්මස්ථාන වෙනවා. හැබැයි මේ අසුභ සංඥාව මේ අසුභ සංඥාව සමහර ආචාර්යවරු කියනවා සම්බන්ධක කර්මස්ථානයක් නෙවෙයි මේක පාරිහාරීය කර්මස්ථානයක් කියලා. නමුත් සමස්තයක් වශයෙන් පිළිගැනීම තමයි අසුභ කර්මස්ථානයත් විශේෂයෙන්ම සම්බන්ධක කමඨහලක් කියන කාරණාව. ඇයි අසුභ භාවනාවට මේ වගේ ප්‍රශ්නයක් පැන නැංගේ? මේ අසුභ භාවනාව කෙලින්ම දැන් මෙතන මේ අසුභ භාවනාව කියලා කියන්නේ කායගත සති භාවනාවට. කායගත සති භාවනාවයි අසුභ භාවනාවයි කියන දෙක දන්නවද? දැන් අර මල මිනියක් අරගෙන ඉස්සරෝව මල මිනිය පළවෙනි දවසේ උද්දුමාතක ළඟට විනීලක විපුප්පක මේ ආදී අසුභ 10ක් තියෙනවා. අහලා ඉතින් නේද? ඔය සතිපට්ඨාන සූත්‍රයේ එහෙම අසුභ භාවනාවේදී තියෙනවා. ඒක එක අසුභයක්. එක අසුභ භාවනාවක්. ඊළඟට කායගත සති භාවනාව කියලා එකක් තියෙනවා. අපේ මහත්තුරු බෑගිරු දන්නවා. කේසා, ලෝමා, නඛා දන්ත, කෙස්, ලොම්, නිය දන් සම්මස්නහර ඇට මිදුළු වපුගඩු ආදි වශයෙන් යනකොට එන කුණප 32ක් තියෙනවා මේ ශරීරේ. මේ ජීවත් වෙලා ඉන්න ශරීරයක තියෙන අසුභය සිහිපත් කිරීම කායගත සතිය. මරුණු ශරීරයක අසුභය සිහිපත් කිරීම තමයි දස අසුභ වලට ඇතුළත් වෙන්නේ. එතකොට මේ සතර කමඨහන් වලට ඔය කමඨහන් දෙකම කැමතිනම් ගන්න පුළුවන්. අසුභය මෙනෙහි කරන්න කියනකොට දැන් අපි අහලා තියෙනවානේ. මෛත්‍රී, බුද්ධානුස්සති, මරණයට අමතරව සතර කමඨහන් වලට අසුභ භාවනාව කියන එකක් තියෙනවා කියලා. එතකොට මේ අසුභ භාවනාවේදී ඔය භාවනා දෙකම ගන්න පුළුවන්. හැබැයි අපි යම් හේකින් අර දසාසුභ භාවනාව ගත්තොත් දසාසුභ ගත්තොත් විනීලක විපකාදී වශයෙන් තියෙන දසාසුභ ගත්තොත් ඒවා මේ යනකොට එනකොට කනකොට බොනකොට හැමතැනම පරිහරණය කරන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම හැමතැනම පරිහරණය කරන්න ගියාම ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මලමිණියක එක එක ස්වභාවයක්. ඉදමුණු මලමිණියක් ඊළඟට ඕජස් ගලන මලමිණියක්, පණුව ගැවසිච්ච මලමිණියක්, බලු කැඩහිලං කාපු මලමිණියක්, ඊළඟට නහර වැල් එව්වහම තුවාල වෙලා මස් කුණු වෙලා ගියපු මලමිණියක්. මේ ආදි වශයෙන් මේ මොකක් හරි අසුබ අරමුණක් අරගෙන ඒ අරමුණ නිතරම පාරිහාරයේ කමටහනක් සම්බන්ධ කමටහනක් වශයෙන් හැමතැනම වඩන්න ගියොත් ප්‍රායෝගික ගැටලු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ආහාර ගන්න වෙලාව. ආහාර ගන්න වෙලාවෙදී ඔය භාවනා අරමුණේ සිට පිහිටව ගන්නොත් සමහර කෙනෙකුට ආහාර අප්‍රිය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට රාත්‍රී කාලයේ ඔය අසුබ අරමුණ වඩනකොට සමහර වෙලාවට බය ලොමු දැහැගැන්වීම වෙන්න පුළුවන්. පාරම මලමිණියක් අර භාවනා අරමුණ හොඳට වැඩුණාම S2 පියාගත්තත් S2 අරගෙන හිටියත් හොඳට භාවනා අරමුණ අර මලමිණියේ එක ස්වභාවයක් අපි ගත්තොත් ඒ ස්වභාවය S2 ඉස්සරහ බැවිලා නිතරම පේන්න පටන් ගන්නවා. එතකොට මේක නිතර පරිහරණය කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රායෝගික ගැටලු නිසා තමයි ඔය ආචාර්යවරු මේ අසුභ භාවනාව සම්බන්ධක කමඨහනක් වශයෙන් පිළිගන්නේ නැත්තේ. ඒ නිසා මේ සතර කමඨහන් වලට බොහෝ සෙයින් අපි උගන්වන්නේ කායගත සතිය. ඒකිනොත් තච පංචක කර්මස්ථානයි. තච පංචක කර්මස්ථානය කියන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා, තච. කියන මෙන්න මේ පහ. මේකට කියනවා තච පංචක කර්මස්ථානය. තචෝ කියන එක පස්වෙනි කොට ඇති කරුණු පහක් තියෙන කර්මස්ථානය. ඔය ස්වාමීන් වහන්සේලා මහාන කරනකොට පුරණීති කියලා දෙන්නේ ඔය කමඨාන තමයි. කෙස් බානකොට කෙස් රොදක් අතට දීලා ඔය කෙස් ගහේ
වර්ණය අනුව කෙස් ගහ පිළිකුල්. කෙස් ගහේ තියෙන පාට ලස්සන පාටක් නෙවෙයි. හරි පිළිකුල් පාටක් තියෙන්නේ. කවුරුවත් ඔය පාටට කැමති නෑ. කෙස් ගහේ තියෙන පාට ගෙදරක ගන්න ඇඳුම කඳින්න කැමතිද නැහැ. ඕක අපි ප්‍රිය කරන පාටක් නෙවෙයි කෙස් ගහේ තියෙන්නේ. ඒ නිසා පාට වශයෙන් ඕක පිළිකුල්. ඊළඟට ඕක බොහෝම දේශරවි වලින් ගැවසිච්ච තෙල් හමක් උඩ තමයි ඕක පිහිටලා තියෙන්නේ. එතකොට මේක ඇසුරු කරගෙන තියෙන තැන වශයෙන් පිළිකුල්. මේක හැදිලා තියෙන්නේ කුණප වලින්. ඒ නිසා මේක පිළිකුල්. ඉතින් මේ විදිහට මේ කෙස් ගහේ පිළිකුල කියලා දෙනවා. ඊළඟට ලොම් ගහේ පිළිකුල කියලා දෙනවා. ලොම් වල තියෙන පිළිකුල. ඊළඟට දත් වල තියෙන පිළිකුල. දත් ටිකක් අතට ගලවලා දුන්නොත් ඒක මේ සිප ගන්න සරස ගන්න පුළුවන් කමක් නැහැ ගලවලා දත් දෙක තුනක් අතට දුන්නොත්. ඒක අප්‍රියයි. ප්‍රේමනාප නැහැ. ඊළඟට නියපොතු ටිකක් ගලවලා ලේ වැగిරෙන ගමන් අතට දුන්නොත් ඒක අතේ තියාගෙන ඉන්න අප්‍රියයි. ඒක ප්‍රියමනාප නැහැ. එතකොට මේ කුණප වෙන වෙනම ගත්තාම මේවා ඔක්කොම අප්‍රියයි අසුබයි. අපට ප්‍රියක් උපදින්නේ නැහැ පිළිකුල්. ඒ නිසා මෙන්න මේ කාරණා පහේ පිළිකුල කියලා දෙනකොට සසර පිරෝ පාරමිතා තිබ්බොත් ඒ ස්වාමීන් වහන්සේලා උරගේදිම රහත් වෙනවා. දැන් අපට බුදුදහම ලැබුණු උතුමන් වහන්සේ කවුද? අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ කෙස් වානකොටමයි ඒ උතුමන් වහන්සේට මාර්ගඵල ලබන්න පුළුවන්. මොකද උන්වහන්සේලා සංසාරේ වැඩෝ පාරමිතා තිබ්බ අය. මේ කමඨහන් සසර පුරුදු කරලා තිබ්බා. එනිසා මේ අසුභ භාවනාවට අපි සම්බන්ධන කමඨහනට ඇතුළත් කරන්නේ ඔන්න ඔය කායගත සතිය. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. නිතරම සතර ඉරියව්වේ අසුභ භාවනාව පුරුදු පුහුණු කරන්න යනකොට අන්න අර දස අසුභයන් මෙනෙහි කරන්න යන්න එපා. ඒ දස අසුභයන් පාරිහාර්ය කමඨහනට ප්‍රධාන කමඨහනට තියාගන්න. එතකොට කර්මස්ථාන ගන්න යෝගාවචරයා ඉස්සරෝම මෙන්න මේ කියන සම්බන්ධක කර්මස්ථාන වඩන ආකාරය පතුරන ආකාරය දැනගෙන ඉන්න ඕනේ මේ බුද්ධානුස්සති භාවනාවක පළමුවට. එක එක භාවනාවක් තම තමන්ගේ ප්‍රධාන භාවනාව කරගන්නකොට භාවනා ගුරුවරයාගෙන් අහලා දැනගෙන ඔය කියන සතර කමඨහන් තමන්ට සුදුසු කොටස භාවනා කරන්න ඕනේ. එදිරි ඉස්සර වෙලා ඔය කමඨහන් දෙන ගුරුවරයෙක් නිර්මාණය වෙන්නේ ඉස්සර වෙලාම ගුරුවරයෙක් ඇසුරේ යම් කමඨහනක් අරගෙන භාවනා කරන්න ඕනේ කලක්. එතකොට කලක් භාවනා කරනකොට මේ භාවනාව පිළිබඳ භාවනා මාර්ගය පිළිබඳව යම් හසල දැනුමක් ඇති වෙනවා. භාවනාවෙන් රහත් වෙන්න මාර්ගඵලයක් ලබන්න තරමට බැරි වුණත් විදර්ශනා ඥානයක් දෙකක් හරි අනුතරමේ උපදව ගන්න යම් කිසි හෝ චිත්ත සමාධියක් උපදව ගන්න ධ්‍යාන විඥාන නැති වුණත් ඒ භාවනාව පිළිබඳ පරිචයක් ඇති වෙනවා. මොකද පළපුරුද්දක් දැනුමක් ඇති වෙනවා. එතකොට මේ භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන දැනුම උන්වහන්සේට ඇති වෙනවා. අන්න ඊට පස්සේ ආචාර්යවරයෙක් ඇසුරු කරලා භාවනා ක්‍රම ඉගෙන ගන්න ඕනේ. මේ කියන භාවනා ක්‍රම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන සමසතලස් කමඨහම්ම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සර වෙලා න්‍යාය ඉගෙන ගන්න ඕනේ සමසතලස් කමඨහන් වල. ඒ න්‍යාය ඉගෙනගෙන භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන ඒ සියල්ල ධාරණය කරගන්නවා. ඊට පස්සේ විදර්ශනා භාවනාව පැත්තට ගියපුවාම මඳුම් සකිය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔය මජ්ක්‍ධිම නිකායේ කියන්නේ විදර්ශනා භාණ්ඩාගාරය කියලා. ධර්මයේ තුල මජ්ක්‍ධිම නිකායට කියන්නේ විදර්ශනා භාණ්ඩාගාරය කියලා. ඒ නිසා මඳුම් සකිය හොඳට ඉගෙන ගන්න ඕනේ. විසුද්ධි මාර්ගය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි සතිපට්ඨාන සූත්‍රයේ විස්තර විවරණ ඇතුව හොඳට ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ න්‍යාය දහම් කරුණු රාශියක් ඉගෙන ගන්නට පස්සේ ඔය හැම භාවනාවකම ප්‍රායෝගිකව වඩනකොට ඒ භාවනාවේ ප්‍රායෝගික පැත්ත මොකක්ද කියලා
ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඔය එක එක භාවනා ඉගෙන ගන්නවා. මොකද පොතේ පතේ නැති කොටසක් ගුරුවරයාගෙන් ඉගෙන ගන්න තියෙනවා. එතකොට ගුරුවරයෙක් ඇසුරු කරමින් ඒ එක එක භාවනාවල ප්‍රායෝගික පැති ඉගෙනගෙන දැනුම හදා ගන්න ඕනේ. එහෙම දැනුම හදාගෙන දැනුම පෝෂණය කරගත්තට පස්සේ ඒ කමටහන් දෙන ගුරුවරයෙක් තව ස්වාමින් වහන්සේලාට ඒ වගේම තව ගිහි පිරිසකට කමටහන් දෙනකොට එතෙන්ට වෙලා ළඟට ඉඳවලා තියාගන්නවා. තියාගෙන එතකොට අර ස්වාමීන් වහන්සේ යෝගාවචරයන්ගෙන් ප්‍රශ්න අහලා ඒවට දෙන විසඳුම් ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙන භාවනා මෙවුවා ළඟට වෙලා ඉඳගෙන බොහෝ කාලයක් ඉගෙන ගන්න ඕනේ. ගුරුවරයෙක් ළඟට වෙලා ඉඳගෙන භාවනා දෙන ගුරුවරයෙක් එක්ක ළඟ ඉඳගෙන අනිත් අයට ඒ ගුරුවරයා භාවනා දෙන හැටි හොඳට දැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මෙහෙම හොඳට ඒකත් දැන ඉගෙනගෙන ප්‍රශ්න ගැටළු ආවම ඒව ආපහු ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා ඒවා විසඳ ගන්න ඕනේ. ඉතින් මේ සියල්ල විසඳගත්තට පස්සේ තව අපි ඔය දැන් සාමාන්‍ය භාවනා කරන අලුත් පිරිසකට ඊට පස්සේ ගුරුවරයාගේ ඇසුර ඇතුව කමටහන් කියලා දෙනවා. ඒ කියන්නේ ගුරුවරයාත් ඉන්නවා. ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ අපි තව පිරිසකට අලුත් පිරිසකට කමටහන් දෙන්න ඕනේ. එතකොට අලුත් පිරිසකට කමටහන් දීලා ඒ කට්ටියගේ ප්‍රශ්න වලට අපි ඉගෙනගත්තු දැනගත්තු දේවල් වලින් උත්තර පිළිතුරු සපයමින් මෙහෙම කාලයක් අර ගුරුවරයාගේ අධීක්ෂණයේ යටතේ පුහුණු වෙන්න ඕනේ. එහෙම පුහුණු වුණාට පස්සේ සාමාන්‍ය භාවනා වැඩසටහන ඔය මිනිස්සු 50 60 100 200 සම්බන්ධ වෙන භාවනා වැඩසටහන් 20ක් 30ක් විතර කරපුවාම සාමාන්‍ය 10කට විතර කමටහන් දීලා එතකොට. එතකොට මේ 10කට විතර කමටහන් දුන්නාම මේ කමටහන් දීම සම්බන්ධව ලොකු පරිචයක් පළපොරුද්දක් දැනුමක් ඇති වෙනවා. එතකොට යෝගාවචරයේ මොනවද කියන්නේ? ඊළඟට අර යෝගාවචරයා කියපු දේවල් මේ යෝගාවචරයා එකම භාවනාව ගැන කියපු දේවල් සියල්ල ගුරුවරයා දැනගන්නවා. දැන් මම අපේ පින්වතුන්ට එකම කමටහන කියලා දීලා ඔයාලා වෙන වෙනම අරගෙන ප්‍රශ්න අහනකොට කමටහන් සුද්ධ කරනකොට මේ ඔක්කොම ලබන අත්දැකීම් ටික මට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබීම තුළ මේ භාවනාව කරනකොට එක එක පුද්ගලයාට මේ අත්දැකීම් ලැබෙනවා කියන දැනුත් සම්භාරය ගුරුවරයාට ලැබෙනවා. දැන් එහෙම තුන දුන්නාම ඔය භාවනා මධ්‍යස්ථානවල බොහෝ කාලයක් භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා දාලා දෙනවා. එතකොට බොහෝ කාලයක් භාවනා වඩපු භාවනා දියුණු කරගත්තු ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා ඔය භාවනා මාර්ග පිළිබඳ සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කළාට පස්සේ භාවනාව සම්බන්ධව ලොකු දැනුම් සම්භාරයක් ලැබෙනවා. අන්න එහෙම දැනුම් සම්භාරයක් ලබා ගන්නතර පස්සේ අර අපි ඉස්සරෝම භාවනා ඉගෙන ගන්න ගුරුවරයා ඊට පස්සේ අහන ප්‍රශ්නවලට අපට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ ප්‍රශ්නවලට හරියටම පිළිතුරු දුන්නොත් උන්වහන්සේ කියනවා දැන් තව පිරිසකට කමටහන් කියලා දෙන්න සුදුසුයි. දැන් අපේ අවවාද ශාසන අවශ්‍ය නැහැ. ওই නමට කැමති කෙනෙකුට කමටහන් කියලා දෙන්න පුළුවන්. එතකොට මේ කියන කමටහන් ගුරුවරේ කල්යාණ මිත්‍රයෙක් මේ නිකම් පොතක් කියවලා බිහි වෙනවා නෙවෙයි. දැන් දොස්තර කෙනෙක් බිහි වෙනවා වඩා සමහර විට ලොකු කාලයක් අරගෙන තමයි කමටහන් ගුරුවරේ බිහි වෙන්නේ. එහෙමනේ. එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා නැත්නම් කමටහන් දෙන ගුරුවරයා කියන කෙනා ඔය වාගේ ලොකු දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. නැත්නම් ආවට ගියාට මිනිස්සුන්ට කමටහනක් කියලා දෙන්න හොඳ නැහැ. හේතුව ආවට ගියාට බෙහෙතක් දුන්නොත් ඒ මිනිස්සයා එක්කම මැරෙයි උපලෙම. එක ජීවිතයක් මැරෙයි. හැබැයි කමටහනක් වරද්දලා කියලා දුන්නොත් ඒ මිනිස්සයාගේ මුළු සංසාර භව ගමනක්ම නැති කරලා දානවා. ඒ මිනිස්සයා සංසාර භව ගමන කරපු ලොකු පිනකට ලබපු මේ සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුණ ගැනීම එහෙම් පිටින් නැති කරලා දානවා. ඒ නිසා මේ මිනිස්සෙගේ ජීවිතයක් නැති වෙන්න බෙහෙතක් දෙලා ඒ මිනිස්සයා මරලා දානවාට වඩා 100 ගුණයෙන් 10 ගුණයෙන් බරපතල කාරණයක් නොතේරී නොදන්නා විදිහට කමටහනක් දෙන්න ගිහිලා මිනිස්සුගේ සංසාර ගමනක් වැරද්දෙන්නේ.
මොකද එහෙම සංසාර ගමනක් වැරදිලා වැරදි දෘෂ්ටි දුෂ්ටාන්ත වල අතරමං වුණොත් කෙනෙක්. ඊට පස්සේ සමහර වෙලාවට තව බොහෝ කාලයකට මේ මිනිස්සයා මහත්ය ගොඩ ගන්න බැරි වෙනවා. බෙහෙතින් ලෙඩක් හදාගත්තොත්. බෙහෙත් බීලා ලෙඩක් හදාගත්තොත් ඒ මිනිස්සයාට දොස්තරලා කියනවා අතේ කිච්චයි කියලා. මේක බුද්ධ ශාසනයේ තියෙන ඒ වචනේ. බුද්ධ ශාසනයෙන් ලෙඩක් හදාගත්තොත් ඒ පුද්ගලයා අතේ කිච්චයි. අතේ කිච්චයි කියන්නේ එයාට පිළියම් නැහැ. එයාට බෙහෙත් නැහැ. එහෙම බුද්ධ ශාසනයේම වැරදි බෙහෙත් පානය කරලා බුද්ධ ශාසනය තුලම අපි රෝගයක් හදාගත්තොත් සංසාර ගමන විනාශ වෙන විදිහේ එහෙම වුණොත් ආයේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් ඒ පුද්ගලයා සෝපත් කරන්න බුදුවරයෙකුට පවා සෑහෙන්න වෙහෙසටපත් වෙන්න සිද්ධ වෙනවා. ඇයි? වැරදි මාර්ගයක් බුදු දහම කියලා පිළි අරගෙන සමත විපස්සනා භාවනා කියලා පිළි අරගෙන බුදුමුවින් වදාළ ධර්මයේ කියලා පිළි අරගෙන පුරුදු පුහුණු කරපු නිසා. ඒ නිසා මේ කමටහන් දෙන ගුරුවරයෙකුට තියෙනවා ලොකු වගකීමක්. වැරැද්දුවොත් උන්වහන්සේට සිද්ධ වෙන පාපේ හිතාගන්න බැරි විදිහේ පාපයක්. ඒ නිසා මේ සාමාන්‍ය ලෙඩෙකුට බෙහෙත් දෙනවට වඩා ලොකු වගකීමක් යමෙකුට භාවනා කමටහනක් කියලා දෙනකොට ඒ ගුරුවරයා සතුව තියෙනවා. ඇති වුණොත් ඉස්සරෝම අපාගත වෙන්නේ ඒ ගුරුවරයා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිටක් නොලබන්නේ ඒ කවදාවත් ආලෝකයක් නොවැටෙන ලෝකාන්තරික නරකවල උපදින්න ඒ ගුරුවරයන්ට හේතු උපකාර වෙනවා. ඒ සත්වයෝ සසරට හෙළන අකුසලයේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා කියන උතුමන් වහන්සේ බිහි වෙන්නට ඔය වාගේ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් යම් කමටහනක් කියලා දුන්නාම අපි හැමෝම මේ කමටහන බොහෝම ගෞරවයෙන් පිළි අරගෙන ඒ කමටහන වඩන්න ඕනේ පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි පින්වත්නි මෙතෙන්ටම අදාළ වෙන තා පුංචි කාරණයක් මම මතක් කරන්නම්. මේක මම නැවත නැවතත් මතක් කරනවා. අපි හැමෝම භාවනාවට එනකොට පුංචි දරුවෝ වගේ වෙන්න ඕනේ. මේ කමටහනක් ගන්නකොට පුංචි දරුවෝ වගේ වෙන්න ඕනේ. දැන් මම අපේ මහත්තුරුන්ගෙන් හෝ අපේ පින්වතුන්ගෙන් අහුවොත් මේ මල් පෝච්චිය දැක්කහම ඔයාලට ප්‍රශ්නයක් එනවද කියලා. සාමාන්‍ය ධර්මීය දැනුමක් නැති කෙනෙකුට මේ මල් පෝච්චිය දැක්කහම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැත්තේ මේ මොකක්ද කියලා දන්න නිසා. ඊළඟට ධර්මයේ ඉගෙන ගත්තු අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් මේක ගැන අහුවොත් තා ස්වාමීන් වහන්සේ ඔක සතර මහා ධාතු වලින් ඇදලා තියෙන්නේ වෙන වෙනම තියෙන රූප කලාප ගොඩක් තියෙන්නේ මෙන්න මේකේ ඍතුච රූප කලාප ගොඩක් ඔකේ තියෙන්නේ ඒවා ඉපදෙනවා විදෙනවා ඉතින් මේ විදිහේ ධර්මතා ස්වરૂපයක් තමයි පවතින්නේ කියලා මල් පෝච්චිය ගැන දන්නවා. දැන් එතකොට මෙයාට ලෞකික පැත්තෙන් මල් පෝච්චිය ගැන ප්‍රශ්නකුත් නැහැ. ඊළඟට ලෝකෝත්තර පැත්තෙන් මල් පෝච්චිය ගැන ප්‍රශ්නකුත් නැහැ. එතකොට මල් පෝච්චිය දැක්කම එයාට ප්‍රශ්නයක්ම නැහැ මේ මොකක්ද කියලා. දෙපැත්තෙන්ම දන්නවා. මෙන්න මෙහෙම කෙනෙකුට කමටහන් වඩලා දියුණු වෙන්න බෑ. මතක තියාගන්න. මේ මල් පෝච්චිය ඇත්තටම මොකක්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ පුංචි දරුවෙකුට. එයා ඔය දෙආකාරයෙන්ම මේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉස්සරෝම මේ මල් පෝච්චිය දකින අතිදරුවෙක් දැකපු ගමන් අම්මේ තාත්තේ මේ මොකක්ද අරක මොකක්ද කියලා නැවත නැවත අහන්නේ මෙයාට මේක පිළිබඳ ප්‍රශ්නයක් කුතුහලයක් තියෙන නොදන්නා බවක් තියෙන ඉඳලා. එතකොට අපේ පින්වත්නි මේ මල් පෝච්චිය ගැන නොදන්නා බවක් තියෙන අතදරුවට තමයි මේ මල් පෝච්චිය ගැන යමක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මල් පෝච්චිය ගැන දන්න කෙනාට අපට මේ මල් පෝච්චිය ගැන ප්‍රශ්නයක්ම නැති නිසා අපට අමුතුවෙන් භාවනාවේ අවබෝධ කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මේ භාවනාව වඩනකොට අපි හැම වෙලාවෙම ගුරුවරයාගේ වචනය විශ්වාස කරලා ඒ කියන ටික විතරක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත්
අපි දැන් මේ මල් පෝච්චිය ගැන හිතාගත්තු ටිකක් තියෙනවානේ. මේක මේ සතර මහා ධාතුන් හැදිලා තියෙන්නේ, වෙන වෙන රූප කලාපකින් තියෙන්නේ, හේතුඵල දහමක් මේ විශ්ව කුහරේ තියෙන. දැන් ඔය ටික දන්න ටිකනේ. අපි භාවනා කරන්නේ ඔයිටත් වැඩි එකක් හොයන්න. දැන් ඔය දන්න ටිකනේ. දැන් අපිට භාවනා කරන්න ඕනේ අපි මහත්ය මේ මල් පෝච්චිය ඔයිටත් වඩා එකක් අවබෝධ කරගන්න. එහෙම එකක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඔය තියෙන ටික තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. එතකොට ඊට වැඩි එකක් හොයන්න, ඊට වැඩි එකක් අවබෝධ කරගන්න යන කෙනාට කවදාවත් කමටහන වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ මල් පෝච්චිය දැකපු වෙලාවක ගුරුවරයා කිව්වොත් මේ මල් පෝච්චියේ දිහා බලාගෙන මේ මල් පෝච්චියේ පාට රෝස පාටයි කියලා හොඳට පාට දිහා බලාගෙන මේ රෝස පාට කියමින් වඩමින් මෙනෙහි කරමින් මේ මල් පෝච්චිය දිහා බලාගෙන ඉන්න කියලා යෝගාවචරයට පුළුවන් වෙන්න ඕනේ ඒක කරන්න. එතකොට අපි ඉගෙනගත්තු ධර්මය, අපි දැනගත්තු ධර්මය භාවනාව තුළින් අවබෝධ කරගන්න නෙමෙයි යෝගාවචරය කියන්නේ. අන්න එතන තමයි වර්ධින දැක. අපි ඉස්සර වෙලාම මේ මල් පෝච්චිය ගැන චිත්ත රූපයක් හදා ගන්නවා. අහපු බණ අහපු එකකින්. තේරුණාද? එතකොට මේ අහපු ධර්මය භාවනාව තුළින් අවබෝධ කරගන්න ගියොත් අපිට වැඩේ වර්ධිනවා. භාවනාව තුළින් ධර්මය අවබෝධ කරගන්නයි අපි යන්නේ. එහෙනම් ඒ නිසා භාවනාවට එනකොට මොනතරම් ත්‍රිපිටක ධාරී වුණත් මොනතරම් ධර්ම දැනුවත් දීපත් ඒ සියල්ලම පැත්තකින් තියලා දන්නා බව පැත්තකින් තියලා සත්‍ය වෙරිදි සාමණේර කමඨහන් ගුරුවරයෙක් ගාව හරි කමන්නේ දැනගහලා වැදලා උන්වහන්සේගෙන් කමඨහනක් ඉල්ලගෙන උන්වහන්සේ කිව්වොත් මෙන්න මෙහෙම අඩිය උස්සලා අඩිය මෙහෙම සිහියෙන් තියන්න කියලා ඒ උන්වහන්සේ කියපු කමඨහනයි වඩන්න ඕනේ. අර දන්නා බව සියල්ල පැත්තකින් තියන්න ඕනේ. නිසා අපි ඉස්සර වෙලා හිතෙන් හදාගත්තු දෙයක් භාවනාව තුළින් හොයන්න යන්න එපා කවදාවත්. එහෙම වුණොත් කවදාවත් අපිට මේ භාවනාව වැඩෙන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට තායිලන්තේ බුරුමේ ඉන්න ගොඩාක් මිනිස්සු දන් දෙන්න දන්න. ඒ මිනිස්සු ගාව ලොකු දහම් දැනුමක් නැහැ. අපේ සිංහල මිනිස්සු ගාව වගේ ලොකු දහම් දැනුමක් නැහැ මිනිස්සු ගාව. ඒ නිසා තමයි මේ මිනිස්සු ස්වාමින් වහන්සේලාට බොහෝම ගෞරවයෙන් පාරේ පවා දැන ගහලා වදින්නේ. අපේ මිනිස්සු එහෙම නෙවෙයි. අපේ මිනිස්සු ගාව ලොකු දහම් දැනුමක් තියෙනවා. ඒ දහම් දැනුමත් එක්ක අපේ කට්ටිය හදන්නේ ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න, නැත්නම් ස්වාමීන් වහන්සේලාට ධර්මයේ කියලා දෙන්න, කියන ධර්ම දේශනාවක අඩුපාඩු හොයන්න. මෙන්න මේ හේතුව නිසා තමයි සංඝයා කෙරෙහි උනත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උනත් අපේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවය නැති. තේරුණාද? බුරුමික ගිහියෙන් ගිහිල්ලා බුදුසසුනේ මහාන වුණොත් ගොඩක් වෙලාවට යන්නේ භාවනා කරන්න මහාන වෙන්නේ සසුන් ගුණ පුරන්න. ඒ භාවනා පිළිබඳ හොඳ දැනුමක් තියෙන ගුරුවරයෙක් මොකක්ද කියන්නේ කියන දේ ඒ විදිහටම කරනවා. දැන් අපි එහෙම නෙවෙයිනේ. අපි භාවනා කමටහනක් දුන්නාම දැන් මම උදාහරණයක් වශයෙන් කකුල තියලා ඒ කකුල ස්පර්ශය බලලා ඒක ඇතිවීම නැතිවීම බලන්න ඉගෙනුවාම එතකොට ඕකේ වේදනාව කොතනද දැනෙන්නේ? ඊළඟට ඔතන වේදනාව අනිත් ඔතනින් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ? දැන් මේ ප්‍රශ්න අපිට තියෙනවා. ඔතනින් කොහොමද භවය නැති කරගන්නේ? කියන ප්‍රශ්න අපිට එනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න අපිට එනවාම කියලා කියන්නේ අපි මේ කමටහන හරියටම පුරුදු පුහුණු කරන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි හොඳට කමටහන් ගුරුවරු වගේම හැමෝම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි යෝගියෙක් ඇවිල්ලා භාවනා අත්දැකීම් කියනකොට පාලි වචනයක් හරි දානවා කියලා කියන්නේ එයා ඒ ඇත්තම භාවනා අත්දැකීම් නෙවෙයි කියන්නේ. අපිට දැනෙන දේවල්, අපිට හැඟෙන දේවල්, අපට පේන දේවල් වලට පාලි වචන නැහැ. භාවනා වඩනකොට යෝගාවචරයේකට දැනෙන, හැඟෙන, අවබෝධ වෙන ස්වභාවයන්ට පාලි වචන නැහැ. ඒ පාලි වචන තිබ්බනම්
පසේ බුදු කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙනවනේ. උන්වහන්සේ අවබෝධ කරපු උන්වහන්සේ භාවනා වඩනකොට දැනෙච්ච හැඟිච්ච දේවල් වචන කරලා උන්වහන්සේට කියන්න පුළුවන් වෙනවනේ. මොකද උන්වහන්සේට අපිට වැඩිය දැනුමක් තියෙනවා. අපිට වැඩිය පාරමී පිරිච්ච කෙනෙක් උන්වහන්සේ. ඒතකොට උන්වහන්සේට එහෙම කියන්න පුළුවන් වෙනවනේ. උන්වහන්සේට එහෙම කියන්න බැරි උන්වහන්සේ ලෞතුරා බුදු කෙනෙකුගේ දහම් පද ඉගෙනගෙන නැති නිසා. දැන් අපේ යෝගාවචරයන්ට වෙන්නේ දහම් පද ටික ඉගෙනගෙන තියෙන්නේ. එතකොට Tamanට ලැබෙන භාවනා අධ්‍යක්ීම් හැම වෙලාවෙම දහම් පදත් එක්ක ගලපනවා. ඉගෙනගත්තු ධර්මයන්ත් එක්ක ගලපනවා. ගලපලා අච්චාරු කරගෙන තමයි භාවනාව වඩන්නේ. අන්න ඒ නිසා භාවනාව වැඩෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම යෝගාවචරයෙකුට ලැබෙන අත්දැකීමකට කවදාවත් එයාට එක වචනකින් හෝ ධර්මයේ වචන වලින් කියන්න බෑ. සම්දේටම දන්නවා කෙනෙක් ඇවිල්ලා භාවනා විස්තරේ කියනකොටම මේ වැඩිච්ච භාවනාවක්ද නැත්නම් එයා හිතෙන් හිතලා කරපු භාවනාවක්ද කියලා. අනිත්‍ය දර්ශනය යෝගාවචරයෙකුට දැනෙන හැටි අනිත්‍ය දර්ශනය අපි බණ පොතෙන් ඉගෙනගෙන ඒක දකින්න උත්සාහවත් වෙමින් මානසිකාර කරලා ඒ දැකපු අත්දැකීම කියන්නේ දෙකක්. එහෙමද? මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. යෝගාවචරයේ භාවනා කරනවා. ඒවා ආපහු ඉගෙන ගත්තා කියලා ඔයාලා බලන්න යන්න එපා. එතකොට ඔයාලමත් වෙන්නේ අර වැඩේමයි. යෝගාවචරයේ භාවනා කරනකොට දැන් අපි හොඳට ඉගෙනගෙන තියෙනවා මේ කකුලේ රූප කලාප තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. මේ කකුල හැදිලා තියෙන පුංචි පුංචි රූපාංශ වලින් කියලා. සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ කියලා. එතකොට අපේ හිතේ දැන් චිත්‍රයක් තියෙනවා වෙන වෙනම තියෙන රූපාංශ වලින් මේ කකුල හැදිලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව. එතකොට ඕක හිතාගෙන අඩිය තියෙනකොට ඔය මානසිකත්වයේ තුල ඉඳගෙන මේ රූප කලාප වෙන් කරලා බලන්න උත්සාහවත් වෙලා එහෙම හැගෙන අය ඉන්නවා ඥාන දර්ශනයක් ඇති වෙන අය. තව කෙනෙක් ඉන්නවා මොකුත්ම දන්නේ නැහැ. එයා අනිත්‍ය දන්නේත් නැහැ, දුක්ඛ දන්නේත් නැහැ, අනාත්ම දන්නේත් නැහැ, මොකවත් දන්නේ නැහැ. එයා කෙලින්ම එනවා භාවනා දෙන ගුරුවරයෙක් ගාවට. ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා ගුරුවරයා මූලික ධර්ම කාරණා ටික කියලා දීලා ඔහු භාවනාවට යොමු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාව කියලා දෙනවා යාට. යාට කියනවා අඩියක් උස්සලා අඩියක් සිහියෙන් තියන්න කියලා. එයා ඒක හොඳට කරනවා. කරනකොට ගුරුවරයා ඇවිල්ලා කියනවා මම අඩියක් උස්සලා අඩියක් තියෙන හැබැයි මට කකුල ගෙනියන හැටි දැනෙනවා පාත් කරගෙනවා එහෙම මට දැනෙන්න ගන්නවා කියන වෙලාවට. ඉතින් එහෙම කිව්වට පස්සේ ගුරුවරයා කියනවා හා එහෙමනම් දැන් ඒකට සිහිය යොමු කරන්න. ගුරුවරයා කිව්වේ නැහැ. එයාට ඒක දැනෙන්න නැත්තේ. මෙයා මොකුත් දන්නේ නැහැ. සක්මන් භාවනා ගැන දන්නේ නැහැ. බණ මොකුත් අහලා නැති කෙනෙක් මෙයා. අලුත්ම කෙනෙක් අපි කියමු වෙන ආගමකින් ආව භාවනා කරන්න. එහෙම ආව කෙනෙක් මේ. ඊට පස්සේ යාට කියන එහෙනම් අඩිය උස්සන හැටි, ගෙනියන හැටි, තියෙන හැටි එවුව නෝනින් බලමින් සීයෙන් භාවනා කරන්න කියලා. ඉතින් මෙහෙම භාවනා කරනවා. මෙහෙම භාවනා කරනකොට මෙයාගේ සති සමාධි ප්‍රඥාව හොඳට වැඩෙනකොට මෙයාට දැනෙනවා ගුරුවරයා ගාවට ආපහු ඇවිල්ලා කියනවා මම භාවනා කරගෙන යනකොට පොළවේ අඩිය ස්පර්ශ වෙන එක ඊළඟට පොළවේ අඩිය ස්පර්ශ වෙලා තියෙනකොට තද වෙලා තියෙනවා මේ දේවල් මට දැනෙන්න ගන්නවා කියලා. අර අරගෙම හිත පවත්තන්න බෑ මේවත් මට ඒ අතරින් දැනෙන්න ගන්නවා කියලා. අන්න එතකොට ගුරුවරයා කියනවා එහෙමනම් පොළවට තද වෙනකොට ඒ තද වෙනකොට දැනෙන ස්පර්ශය එලා ස්පර්ශය පොළවේ කකුල උස්සනකොට අර කකුලේ හැම බුරුල් වෙන එක උඩට කකුල ඉස්සෙන ස්වභාවය මේවා හොඳට දකින්න භාවනා කරලා තියෙනවා. ඊට පස්සේ උන භාවනා තව ක්‍රමයක් ගුරුවරයා කියලා දෙනවා මේවා ගුරුවරයා කියලා දුන්නවා නෙවෙයි. එයා අත්දැකීමෙන් අවබෝධ කරගන්නවා. මොකක් කරලාද ගුරුවරයා කියපු කමටහන වඩලා. මෙයා බණ මුකුත් දන්නේ නැහැ. ධර්මයේ මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම භාවනා කරගෙන මෙහෙම යනකොට මම දැන් මේ වැඩසටහන ඉදිරියට පාත්තන්න ඕන නිසා කොටසක් ඉක්මවනවා. දවසක මෙයා මෙහෙම භාවනා කරගෙන යනකොට හොඳට සති සමාධි වැඩෙනකොට හොඳට සීනුවන පිහිටනකොට මේ කකුල උස්සනකොට නිකන් බර නැති ගතියක් දැනෙනවා මෙයාට. මේක නිකන් හුලම් ගහලා පොම්බලා වගේ දැනෙනවා. බැලුම් බෝලයක් වගේ දැනෙනවා කකුල. ඉතින් මෙහෙම ඉස්සරහට අරන් යනකොට අර ඉස්සර තිබු බර ගතිය කකුලේ නොදැනී යනවා. මෙහෙම සක්මන් කරන එකපාරම මේ කකුල තියෙනකොටම මේ පුද්ගලයාගේ කකුල හරියට නිකන් පිටි ගෝණියක් පොළවේ ගැහුවා වගේ කකුල එකපාරම සුළු විසුළු වෙලා යනවා.
ඉතින් මෙයාට සමහරවිට එකපාරම වැටෙන්න යනවා සම්මනේ බය හිතෙනවා එකපාරම. මේ ළමන අත්දැකීමට. ඊට පස්සේ නැහැ කකුල හොඳට තියෙනවා ආයෙ කකුල හොඳට පොළවේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ මෙයා සක්මන් කරනවා. ආයෙ සතියක් විතර සක්මන් කරනකොට ආපහු ඔය අත්දැකීම එනවා. එකපාරම කකුල උස්සලා විමින් තියෙනකොට කකුල විසිරීලා යනවා එකපාරම. එහෙම දැනෙනවා. ඒ නිකන් පිටියෙන් හදපු කකුලක් හිතන්නකො වැල්ලෙන් කකුලක් හදලා ඒ වැලි කකුල විමින් තියෙන එකපාරම වැලි ටික එහිලා ගිහිලා කකුලේ ඇනෙන්න වගේ යනවා. ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් ලැබෙනවා මේ යෝගාචරයට. පිටපත් අත්දැකීමක් ලැබෙනවා වාර කිහිපයක්. ඇවිල්ලා ගුරුවරයාට කියනවා. ස්වාමීනි මම මේ අඩිය උස්සලා අඩිය තියෙනකොට මෙන්න මේ වගේ අත්දැකීමක් මට වෙනවා විටින් විට. ඒක හැම වෙලෙම වෙන්නේ මට විටින් විට වෙනවා මේ අත්දැකීම. අන්න එතකොට ගුරුවරයා දැනගන්නවා දැන් මෙයාට රූප කලාම වෙන් වෙන්න පටන් ගන්නවා. වෙන වෙලා පිළිෙන්නේ පටන් ගන්නවා. ඒක ගුරුවරයා හිතින් හිතා ගන්නවා. හරියට කියන්නේ. ඒ දර්ශනීය දකින්න වෙලාවට ඒක එහෙම දැකපු දෙයක්. ඔයා නමුත් ඒකට අවධානය වැඩි යොමු කරන්නේ නැතුව අර කකුලේ පිළිබඳව සිහිය තියාගෙන ආපහු සක්මන් කරන්න කියලා දෙනවා. මම මේ පුංචි උදාහරණයක් කිව්වේ. එතකොට මේ ආගම දහම මොකුත් නොදැන නමුතු බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ධර්මයේ ගුණ දැනගෙන සංඝයාගේ ගුණ දැනගෙන මේ ශාසනයේ නිර්යානිකයි කියලා දැනගෙන සංසාරයේ කරපු පාරමී කුසල් බලයෙන් උපන්න සද්ධාව ඇතුව භාවනා ගැන අනිත්‍ය දර්ශන ගැන නාම රූප ධර්ම ගැන ලොකු දැනුමක් නැතුව ඇවිල්ලා භාවනා වඩනකොට යෝගාවචරයේකට අත්දැකීමෙන්ම අපි ඔය ගොඩාක් බණ අහලා රූප කලාප වෙන වෙනම තියෙනවා කියලා මේ කකුල හැදිලා තියෙන්නේ කියලා. අපි ඉගෙන ගත්ත දේ යෝගාවචරයේකට වැටෙන එක ක්‍රමයක් ඔය. හැමෝටම ඔහොම වෙන්නේ නැහැ. එක එක යෝගාවචරයන්ට එක එක ක්‍රම වලට තමයි ඉස්සරෝම රූප කලාප වෙන වෙන දර්ශනය ඇති වෙන්නේ. ඒ කියන්නේ රූප කලාප වෙන වෙලා මේන දර්ශනය ඇති වෙන්නේ. අපේ පින්වත්නි දැන් අපි හොයන්නේ වෙනම එකක්. දැන් අද ඔයාලට මම මේ කතාව කියපු හින්දා දැන් දන්නවා පොඩි අය. දෙයක්. හැබැයි ඔයාලා මේ වෙනකන් ඔළුවේ තියාගෙන හිටියේ මේ කකුලේ රූප කලාප වෙන වෙන දර්ශනීය කියන එක වෙනම කතන්දරයක් කියලා. අන්න එහෙම රූප කලාප වෙන් කරලා බලන්න ඔට්ටු වෙන ඔයාලට කවදාවත් ප්‍රායෝගික අත්දැකීම හම්බ වෙන්නේ නැහැ. නිසා මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පිළිබඳ නොවන වඩන එක භාවනාවේ ඔය කියන අත්දැකීම ලබන්න ලොකු උපකාරයක්. එහෙමද? ඒක ලොකු උපකාරයක්. හැබැයි යෝගාවචරය දක්ෂ වෙන්න ඕනේ. භාවනා යෝගීත්වයේ තියෙන අදක්ෂ භාවය තමයි ඉගෙනගත්තු ධර්මයයි භාවනා සමටහනයි දෙක ගුරුවරයාගේ අනුමැතියකින් තොරව පටලවන එක. ඒ නිසා යෝගාවචරයක සමත විපස්සනා භාවනා වලට යෝගාවචරයකු දක්ෂ වෙන්න ඕනේ. පළවෙනිම විභාගය තමයි තමන්ගේ දහම් දැනුම පැත්තකින් තියලා ගුරුවරයා කියන දේ ඒ විදිහට භාවනා කරලා ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන එක. ධර්මය අවබෝධ කරගත්තට පස්සේ අපට පුළුවන් ඉගෙනගත්තු ධර්මයත් එක්ක ජීවිතයේ අත්දැකීමෙන් අවබෝධ කරගත්තු ධර්මතා සංසන්දනය කරලා බලන්න. එතකොට තේරෙනවා මම ධර්මයේ ඉගෙන ගන්නකොට අනිත්‍ය ගැන අහනකොට නාම රූප ධර්ම ගැන රූප කලාප ගැන අහනකොට මම හිතාගෙන හිටපු දර්ශනීය අහසට පොළොව වගේ වෙනස් එකක් නේද? මම මුළු ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නකොට අභිධර්ම පිටකේ හොඳට මම පරිශීලනය කරනකොට මගේ හිතේ මේ රූප කලාප ගැන දර්ශනයක් ඇතුණා. ඒවා මෙහෙම ඇති කියලා එකක් හිතුණා මට. හැබැයි මගේ හිතාගෙන හිටපු දර්ශනයට වඩා මේ රූප කලාපවල ස්වභාවය මේ ආකාරයි නේද කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා අපිට ඉගෙනගත්තු පමණින්ම ඕක අවබෝධ වෙනවා නම් ඇත්ත ස්වභාවය අපට භාවනා වඩන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මොන කමටහන මෙහි කළත් අපේ දහම් දැනුම හැම වෙලාවෙම පැත්තකින් තියලා අපි මේ කමටහන හොඳට පුරුදු කරන්න ඕනේ. ගුරුවරයා දවසක ඔබ ඉගෙනගත්තු ධර්මයේ භාවනාවට උපකාර කරගන්න හැටි කියලා දෙනවා. තේරුණාද? යම් තැනක් තියෙනවා මේ භාවනාවේ. එතනින් එහාට යන්න ආපහු ධර්මයේ ඔය නාම රූප ධර්මයන් පිළිබඳව ඒක අභිධර්මයේ ගොඩාක් කොටස් සම්බන්ධව ඒ භාවනා ගුරුවරයන්ට නමුත් යෝගාවචරයට කියලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි කල්පියව ඉගෙනගෙන තියෙන කෙනාට ඊටම පහසුවෙන් එතනින් එහාට භාවනා වඩන්න පුළුවන්. නිසා මේ ධර්මයේ දැනගෙනගෙන තිබීම ගොඩාක් වටිනවා භාවනාවට. හැබැයි
ඉගෙන ගත්තොත් කොතනදීද භාවනාවට සම්බන්ධ කරන්න ඕනේ කියන එක භාවනා ගුරුවරයාගෙන්ම දැනගන්න ඕනේ. දැන් ඊළඟට මෙන්න මේ කමටහන ලෙඩ ගුරුවරයා සම්බන්ධව ඒ වගේම මේ කමටහන් පිළිබඳව මම පුංචි කාරණයක් අපේ සත්පුරුෂ පිළිබඳවට මතක් කළේ. කර්මස්ථාන ගන්න යෝගාවචරයා ඉස්සලෝම මේ බුදුගුණ භාවනා කමටහන ගන්නසහම මේ බුදුගුණ භාවනා කමටහන වඩන්න ඉස්සර වෙලා මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරනකොට ඉස්සරෝම පරිච්ඡේද වශයෙන් මෘග සීමා වැසියන් කෙරෙහි සෝපත් වේවා අන්න මෛත්‍රී කරන්න ඕනේ. ඇයි මේ ගෙදර ඔයාලත් එක්ක එකට වාසය කරන අයට මෛත්‍රී කරලා යාළගේ සිත මෘදු මොලොක් කරගත්තොත් තමයි යාළත් එක්ක සුවසේ වාසය කරන්න පුළුවන් වෙන්නේ. නිතරම යාළත් එක්ක ගැටීම් හදාගත්තොත්, නිතරම යාළත් එක්ක අමනාපකම් හදාගත්තොත් එයාලගේ ආදරය කරුණාව සෙනෙහස මෛත්‍රිය තමන්ට හම්බුනේ නැත්නම් මේ භාවනා කර්මයේ දිගට කරගෙන යන්න බෑ. දැන් ගෙදර ඉන්න නෝනා මහත්තයා දරුවෝ මව්පියෝ අසත් මේ කවුරු හරි ඔයාලට මේ භාවනාවට උදව් උපකාර කළේ නැත්නම් ඔයාලට හරි අමාරුයි ගෙදරක භාවනාව කරගෙන යන්න. සේනාසනේ උනත් එහෙමයි. අනිත් ස්වාමීන් වහන්සේලාගේ මෛත්‍රිය කරුණාව ඒවා අපට ලැබුණේ නැති වුණොත් මේ භාවනාව දිගට කරගෙන යන්න අමාරුයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ නමක් නම් සේනාසනේ ඉන්න සංඝයාටත් ඔයාලා ගෙදර ඉන්න මිනිස්සුන්ටත් ඉස්සර වෙලා මෛත්‍රී කරලා එයාලගේ සිත මෘදු මොලොක් කරගන්න ඕනේ. කවුරු කෙරෙහිද? තමන් කෙරෙහි. ඊට පස්සේ සීමාවැසි දෙවියන් කෙරෙහි මෛත්‍රී කරන්න ඕනේ. ඇයි සීමාවැසි දෙවියන් කෙරෙහි මෛත්‍රී කරන්නේ? දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව පිළිට අපිට ඕනේ මේ භාවනා කරනකොට. භාවනාව දිගට පුරුදු පුහුණු කරගෙන යනකොට දෙවියන්ගේ උපකාර අපට අත්‍යවශ්‍යයි. ඒ අයගේ ආශිර්වාදය ඕනේ, ඒ අයගේ ධාර්මික රැකවරණය අපට ඕනේ. අපට අතිපයින් ආරක්ෂා කරගන්න බැරි ආරක්ෂාවක් දෙවිවරු අපට ලබා දෙනවා. මේ බුදු සසුනේ තෙරුවන් සරණ ගිහිල්ලා බණ භාවනා කරන යෝගාවචරයන්ට බෝමස්තක දේවතාවන් ඉඳලා බොහෝ දෙවිවරු උදව් උපකාර කරනවා. ඒ නිසා දෙවියන්ට මෛත්‍රී කරලා එයාලගේ සිත අපි කෙරෙහි නම් ගන්න ඕනේ. අපට කෙරෙහි මෛත්‍රී කරුණා බුදු මොලොක් සිත එයාලගේ හිතවල ඇති කරන්න ඕනේ. ඊට පස්සේ ගොදුරු ගම්වැසි ප්‍රභූන් කෙරෙහි මෛත්‍රී කරන්න ඕනේ. ඇයි ඒ අය කෙරෙහි මෛත්‍රී කරන්නේ? මේ ප්‍රභූන් කියලා කියන්නේ මෙතන මැති, ඇමතිවරු, ඊළඟට පොලිසිය, ග්‍රාම සේවක මේ ආදී වශයෙන් ගමේ ඉන්නවනේ ලොකු ලොකු චන්දි ලොකු අය. ආන්නේ අය ඉස්සරහ මෛත්‍රී කරන්න ඕනේ. ඒ අයට මෛත්‍රී කළා යාළගේ සිතුත් මෘදු මොලොක් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් තමන්ගේ පරිස්කාර, තමන්ගේ ගෙදර, දොර, ඉඩකඩම්, වස්තු, ආහාර මේ හැමදේම ආරක්ෂා කරලා දෙනවා. එතකොට ඒ කට්ටිය. يعني යාළුවාට කරදරයක් කරන්නේ නැහැ එතකොට. කවුරු හරි කරදරයක් කරන්න ගියා එයාලට ඉදිරිපත් වෙලා අපේ වස්තුව ආරක්ෂා කරලා දෙන්න නිසා අපට භාවනාව පහසු වෙනවා. ඊට පස්සේ සීමාවැසියන් කෙරෙහි මෛත්‍රී කරන්න පටන් ගන්න ඕනේ. සාමාන්‍ය ජනයන් කෙරෙහි. ඒ කියන්නේ ගමේ ඉන්න අනිත් සියලු වසල්වාසීන් කෙරෙහි මෛත්‍රී කරනවා. එතකොට එයාලගේ ප්‍රශ්නයක් නැතුව අපට භාවනාව කරගෙන යන්න පුළුවන්. එයාගේ උදව් උපකාර ලැබෙනවා. භාවනාවට ප්‍රතිපක්ෂ දේවල් ඒ අය ඊට පස්සේ අපට කරන්නේ නැහැ. එයාලගේ සිත් මෘදු මොලොක් වුණා. ඊට පස්සේ තමයි සියලුම සත්වයන් කෙරෙහි අපි මෛත්‍රී වඩන්නේ. ඒ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී වැඩිවම අපට බොහෝම සතුටින් කිසිම තැනක ගැටුමක් නැතුව සුවසේ සතුටින් සොම්නසින් වාසය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම බුදුගුණ භාවනාව කරන්න ඉස්සර වෙලා ගුරුවරයාගෙන් දැනගෙන මේ විදිහට මෛත්‍රිය වඩන්න ඕනේ. මේක සම්බන්ධක කමඨාන. ඊළඟට මරණ සතිය වැඩිවීම. දැන් මේ වඩන හැටි නෙවෙයි මම මේ කියලා දෙන්නේ. ඊළඟට මරණ සතිය වැඩිවීමෙන් මොකද වෙන්නේ? ඒ කාන්තයෙන් මැරෙන බව අපිට දැනගන්න පුළුවන්. ඒකාන්තයෙන් මැරෙන බව දැනගත්තට පස්සේ අයෝග්‍ය විදිහට වස්තු සම්භාර හරි හම්බ කරන්න, වැරදි විදිහට සැප සම්පත් විඳින්න යන බව නැති වෙලා යනවා. මොකද අද හරි හෙට හරි අපි මැරෙන්න පුළුවන් ඉඳලා.
ඒ නිසා වැරදි වැඩ කරලා සල්ලි හොයලා අපාය යන අකුසල් කරගත්තොත් අපිට වැඩක් නැහැ. මොකද හෙට මැරෙනවා. මේ හැමදේම අහිමි වෙනවා. ඒ නිසා මරණ සතිය නිතරම මෙනෙහි කිරීම තුළ සංවේගය ඇති වෙනවා, උත්සාහය ඇති වෙනවා, අප්‍රමාදීව බණ භාවනා කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා මරණ සතියක් ටිකක් සිහිපත් කරන්න ඕනේ. අපි ප්‍රධාන භාවනාවක් කරන්න ඉස්සර වෙලා. ඒ වගේම තමයි අසුභ සංඥාව පුරුදු කිරීම තුළ අර දිව්‍ය අරමුණක උනත් සිත ඇලෙන්නේ නැතුව අපේ කමටහනට අපිට සිත ගන්න පුළුවන්කම ලැබෙනවා. ගොඩක් වෙලාවට අපි භාවනා කරනකොට බාධක වෙන්නේ ඇලීමයි ගැටීමයි කියන දෙක. ඒ නිසා ගැටීම නැති වෙන්න හැම වෙලාවෙම මෛත්‍රී සිත පුරුදු කරන්න. ඒ වගේම ඇලීම නැති වෙන්න හැම වෙලාවෙම කායගත සතිය ආදී අසුභ භාවනාවක් මෙහි කරන්න. අපේ මහත්තුරු මේ යෝගාවචරය ගාව තියෙන්න ඕනේ දක්ෂතාවයක් තමයි ඉතා ශීඝ්‍රව අරමුණේ මාරු වෙන්න පුළුවන්. මේකේ අදහස් කළේ අපේ මේ සිත අපට අවදත නැහැ නේද? අපේ සිත කියන දේවල් තමයි අපි කරන්නේ. ඒක තමයි ඇති. සිතට ඕන විදිහටයි සිත ඇසිරෙන්නේ. දැන් මට ඕනේ මේ කෝපය කෙරෙහි අසුභ සංඥාව වඩන්න. මේ කෝපය කෙරෙහි තියෙන ඇලීම නැති කරගෙන මේක අසුභයි වශයෙන් නැවත නැවත දකින්න ඕන නම් මම මේ අසුභ සංඥාව පුරුදු කරමින් මේ කෝපය අසුභ වශයෙන්ම දකින්න පුරුදු කරගන්නවා මගේ සිතට. මට ඒකට තප්පරය ඕනේ මේ කෝප්පේට වතුර ටිකක් දාලා බොහෝම ප්‍රියමනාපව මේ වතුර ටික වළඳන්න. මේ කෝප්පේ ප්‍රිය සංඥාව මට ආපහු ඊළඟ තප්පරේ වඩන්න ඕනේ. ඒ වුණොත් මට පුළුවන් වෙන්න ඕනේ මගේ සිත මේ කෝප්පේ කෙරෙහි ප්‍රිය සංඥාව ඊළඟ තප්පරේ හොඳට පුරුදු කරගන්න. ප්‍රතිවිරුද්ධ වූ සංඥා කෙරෙහි වේගයෙන් මාරු වීමේ හැකියාව යෝගාවචරයෙන් ගාව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ භාවනාව ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා මාත්‍ය. ඒ දන්නවද? අපිට සමහර අරමුණු කෙරෙහි බලවත් භාවනා කරන වෙලාවට සමහර අරමුණු කෙරෙහි ඇතිවෙන ප්‍රිය සංඥාව නැති කරගන්න අසුභය ඕන වෙනවා. ජීවිතයේ සමහර අවස්ථාවල ඒ අසුභය වඩපු සංඥාවෙම ආපහු ප්‍රිය සංඥාව වඩන්න ඕන වෙන අවස්ථාවක්. මෙන්න මේ අවස්ථා දෙක තේරුම් අරගෙන ඒ දෙකේ මාරු වෙන්න බැරි වුණොත් ඒ යෝගාවචරයට භාවනාව ප්‍රායෝගිකව ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි කියමු ගෙදර දරුවෙක් ඉන්නවා. මේ දරුවා කෙරෙහි පුදුම සෙනෙහසක් තියෙනවා, ආදරයක් තියෙනවා. දැන් භාවනාවට ඉඳගත්තු ගමන්ම දරුවා මතක් වෙනවා. දරුවා පේනවා. ඉතින් දරුවාගෙනම සෙනෙහස ඇති වෙනවා. ඉව ගන්න, සිප ගන්න හිතෙනවා දරුවා වගේ ඉඳලා. මුලතල් කරන්න හිතෙනවා. දැන් මේක අපේ භාවනාවට බාධාවක්. දැන් මොකද කරන්නේ? දරුවා ගැන අසුභ සංඥාව පුරුදු පුහුණු කරන්න ඕනේ. දරුවා ගැන අසුභ සංඥාව පුරුදු පුහුණු කළාම මේ ඒ අරමුණේ තියෙන අසුභ බව, ඒ අරමුණේ තියෙන අසාර බව, හිස් බව නොවනින් මෙනෙහි කරලා ඒ අරමුණ හිතෙන් අත්හැරලම දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට දරුවාට ආදරේ, දරුවාට දැන් භාවනාවෙන් නැගිටලා ඊළඟට දරුවාට ආදරේ කරන්න ඕනේ. අම්මා වශයෙන්, තාත්තා වශයෙන් දරුවාට ආදරේ සෙනෙහස දෙන්න ඕනේ. දැන් දරුවා කෙරේ අර වඩපු පිළිකුල් සංඥාව, අර වඩපු දරුවාගේ තියෙන දෙතිස් කුණප බලපින් ඒ වඩපු පිළිකුල් සංඥාව, ඒ වඩපු අසාර සංඥාව මේ මානසික මට්ටමක ඉඳගෙන අර දරුවා ආදරේ මුලතල් කරන්න සෙනෙහස දෙන්න බෑ අපට. අම්මා දක්ෂ වෙන්න ඕනේ. ඒ වැඩේදී අවශ්‍ය සංඥාව ඒ වැඩේදී පවත්වන්න. ගොඩාක් වෙස්ට වෙන්නේ භාවනාව කරන්න ගියාම ඒකෙම අන්තගාමී වෙලා ගිහි ජීවිතෙත් විනාශ කරගෙන ඒකේ තියෙන සතුටක් නැති කරගෙන අන්තිමේදී Taman එක්ක වාසය කරන අයටත් දුක් දීගෙන අන්තිමේදී භාවනාව කරන බව පිළිබඳ gedara වාසය කරන අයට මෙපා කරනවා. එහෙම තේරුණා. ඒ මොකද සංඥා අතර වේගෙන් මාරු වෙන්න බැරි. අපට අද මේ සංඥා අතර වේගෙන් මාරු වෙන්න බැරි. අපේ සිත අපට අවනත නැති නිසායි. කියන්නේ මේ අපේ සිතේ පාලනය අපිට නැති නිසා. අපි මහත්යලා මේ භාවනා කිරීමේ ප්‍රධාන අරමුණක් තමයි අපේ පාලනය නැති හිත අපිට පාලනයට නතු කර ගැනීම. අපට ඕන අරමුණේ මේ හිත පවත්වන්න පුරුදු පුහුණු කරන එක. පැහැදිලිද? අපේ හිත අපිට ඕන අරමුණේ තියෙන්නේ නැහැ.
අපේ හිත අපි කැමති නැති එක එක අරමුණු වලට යනවනේ පැනලා. දැන් ඔයාලා ඇස් දෙක පියාගෙන ආනාපාන සති භාවනාවට හිත ගත්තු ගමන්ම තේරෙනවා අපේ හිත අපිට ඕන නාසිකාග ඒ අරමුණේ ආනාපාන අරමුණේ හිත තියෙන්නේ එක එක අරමුණු වලට යනවා කියලා. දැන් අපට ඕනේ මොකද්ද? ආනාපාන අරමුණේ හිත තියාගන්න. නමුත් හිත අපට අවනත නැහැ. අපි භාවනාවෙන් කරන්නේ අපට ඕන අරමුණේ හිත තියාගන්න. එතකොට මේ පුරුදු පුහුණු කිරීම හිත ඔය නාසිකාගම තියාගන්න නෙමෙයි ඔය දක්ෂතාවය අපිට ඕන වෙන්නේ. අපිට ඕනේ මොන අරමුණේද? දැන් අපට ඕනේ දරුවා ගැන ප්‍රිය අරමුණේද? ප්‍රිය අරමුණේ අවශ්‍යතම කාලේ තියාගන්න පුළුවන් වෙනවා. ඒ ශරීරෙහිම අපිට ආපහු ඕනද දරුවා කෙරෙහි අප්‍රිය අමනාප අරමුණේ තියාගන්න, පිළිකුල් අරමුණේ තියාගන්න. අපිට ඒ පැය භාගයේ ඒ පිළිකුල් අරමුණේ සිට තියාගන්න පුළුවන් වෙනවා. දැන් මගපල නිවන් ලැබපු උතුමෝ ධර්මය අවබෝධ කරපු උතුමෝ භාවනා වේලාවේදී කොහොමද යාලට මේ සත්පුද්ගලයෝ පේන්නේ? දැන් දිට්ඨි සම්පන්න වෙච්ච පුද්ගලයෙකුගේ මානසිකත්වය හිතන්න බලන්න. සෝවාන් වෙච්ච කෙනෙකුගේ මානසිකත්වය. මේ තියෙන භෞතික වස්තු, මේ තියෙන පණ තියෙන පුද්ගලයෝ, මේ ඔක්කොම ඇත්තටම මේ දේවල් නෙවෙයි, මේවා ඔක්කොම සංඥා මාත්‍රයක් විතරයි. මේ ඔක්කොම සත්පුද්ගල ස්වභාවයක් නැහැ. මේවා ඔක්කොම ධර්මතා ස්වરૂපයක් කියන සත්පුද්ගල භාවයම දුරු කරලානේ සෝවාන් වෙන්නේ. සක්කාය දිට්ඨියම නැති කරගන්නවා. එතකොට සක්කාය දිට්ඨිය නැති කරපු කෙනෙක් කොහොමද පෞල ජීවිතයක් ගත කරන්නේ? සාතා මහ උපාසකම්ම අනේ පිටු මහ සිතාලන් වැනි මගපල ලබපු අය පෞල් ජීවිත ගෙවන්නේ ඔයාලට වැඩි සාර්ථකද? ඒ අයවත් තරම් ලස්සන පෞල් ජීවිත ඔයාලට නැහැ. ඒ තරම් ලස්සන පෞල් ජීවිතය යාලා ගෙවුවා. හැබැයි යාලා දිට්ඨි සම්පන්නයි. යාලා ධර්මයේ හොඳට අවබෝධ කරපු අය. අපි තාම හිතලවත් නැහැ ධර්ම අවබෝධයට. එහෙම හිතලවත් නැති අපි සමහර වෙලාවට මෙන්න මේ හිත අපේ පාලනයේ නැතිකම නිසා භාවනාව තුළ හිත වැඩිලා නැති නිසා අපට පුළුවන්කමක් නැහැ අපට අවශ්‍ය අරමුණේ හිත පවත්වන්න. ඔය භාවනාව භාගයට වැඩිච්ච අය තමයි ඔක්කොම වැඩක් නැහැ කියලා අර කම්මැලිකමට හිත නැමෙන්නේ. රස්සාවක් කරන්න හිතෙන්නේ නැහැ. හරි හම්බ කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟට දරුවෝ ගැන ප්‍රියකුත් නැහැ. විරිද ස්වාමියා ගැන ප්‍රියකුත් නැහැ. ඉතින් ඔහේ පන්සලකට එක්ක ඇවිල්ලා ඉන්න හිතෙනවා. නැත්තම් කම්මැලි හිතෙනවා. මොකුත් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ කිසිම ආර්ථ ශූන්‍ය බවක් පේනවා. නිකන් එහෙම නිකන් අර එපා වෙච්ච බවක් ඇති වෙනවා. එතකොට ඒ බව අපේ මනසට එන්නේ මේ භාවනාව තුළ හොඳට හිත නොයැදෙච්ච නිසා. බලන්නකො වාගෙට කරාටි ඉගෙන ගත්තාම මොකද වෙන්නේ? දකින්න කෙනාට ගහන්න යනවද? නිතරම වලි දා ගන්නවා. හැබැයි ඕක හොඳටම ඉගෙන ගන්න කෙනා. ගැහුවන් දිවසගෙන ඉන්නවා. ඒ යම්කිසි ශිල්පයක් හොඳට දන්න කෙනා නිශ්චලයි. ඒ වගේ මේ භාවනා වඩලා මේ සිත හොඳට පුරුදු කරපු කෙනා. මේ සිත වඩපු කෙනා. මේ සිත එක අරමුණක බොහෝ වෙලා තියාගන්න තමන්ට ඕන අරමුණක තියාගන්න පුළුවන් වෙච්ච කෙනා අපේ පින්වත්නි හරිම ලස්සනයි. එයා මොන වැඩේ දුන්නත්. එයාට අතුගානික දුන්නොත් අතුගානික උපරිමයෙන් ලස්සන කරනවා. එයාට ඒ අරමුණේ හිත පවත්වන්න පුළුවන්. එයාට උයන්න දුන්නොත් උයන එක ලස්සනට කරනවා. උපරිමයෙන්ම කරනවා. සක්කච්ඡාකාරීව කරනවා. ඒක එයා උපරිමයෙන්ම කරනවා. මොකද එයාට ඒ අරමුණේ හොඳට හිත පවත්වන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිත ගමනේ මොනවා හරි අරමුණක් ඕන වුණොත් එයාට ඒ අරමුණ එයාට හැම වෙලාවෙම ඥානයක් තියෙනවා. ඥානයක් තිබ්බත් එයා හැම වෙලාවෙම ඒ අරමුණත් එක්ක කටයුතු කරනවා. දැන් මම ඒකට පොන්චි උදාහරණයක් කියන්නම්. පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරලා තියෙනවද? පුංචි ළමයි එක්ක පුංචි කාලේ ඔයාලගේම දරුවොත් එක්ක ඒ සෙල්ලම් කරනකොට ඔයාලා වාහනේ එලවලා නැද්ද? සෙල්ලම් කාම පොඩි උගෙක් ඊළඟට බෝඩින් කොනලවලා නැද්ද? බෝඩින් කන කවවලා නැද්ද? ඔයාලා පුංචි කාලේ ගැන නෙවෙයි මම අහන්නේ. ඔයාලගේ පුංචි දරුවෝ නලවන වෙලාවට බෝඩින් කන කවවලා තියෙනවද? නාවලා තියෙනවද? ඒ වෙලාවේ නිකපොට හරි හිතුණාද
මේක මේ පණ නැති එකක් මේ ප්ලාස්ටික් කෑල්ලක් මේකට මොකට කවවනවද මේක මොකට නාවවනවද කියලා හිතුණාද නැත්නම් ඒ දරුවත් එක්ක ඔයාලා උපරිම ආශාවයක් වින්දද පණ නැති බෝනික්කට කවවලා අර චුට්ටි දරුවත් එක්ක පණ නැති බෝනික්කව නලවලා මුරතල් කරලා එයාව නිදි කරවලා ඒ බෝනික්කව තොපිල්ලේ දාලා නලව කවි කියන පුංචි දරුවත් එක්ක ඔයාලා අප්‍රමාණ වූ සතුටක් ලැබුවේ නැද්ද ඇත්තම දරුවෙක් එක්ක වාගේ ඔයාලට ඒ වෙලාවේ නිකමටවත් හිතුණාද මේක ප්ලාස්ටික් කෑල්ලක් කියලා නෑ හැබැයි ඔයාලා ඔය කියන ප්ලාස්ටික් කෑල්ල වෙනුවෙන් වෙන කැපකිරීමක් කරයිද දැන් ඔයාලගේ දරුවෙකුගේ ජීවිතේට ලඩක් හැදුනොත් ඔයාලා සමහරවිට ඔයාලගේ ඇඟේ කෑල්ලක් හරි කපලා දෙනවා ඒක නැති වුණොත් දරුවා නැති වුණොත් ඔයාලා අඬනවා බෝනික්ක නැති වුණොත් ඔයාලා අඬනවද බෝනික්කගේ අතක් ගැලවිලා අඬනවද ඇයි අඬන්නේ නැත්තේ බෝනික්කෙන් බව දන්නවනේ හැබැයි බෝනික්ක හුරුදා කරන වෙලාවේ මේ සත්වයේ පුද්ගලයේ පුංචි දරුවෙක් කියන මානසික මට්ටමට ඇවිල්ලා උපරිමයෙන් මේ බෝනික්කත් එක්ක අර පුංචි දරුවත් එක්ක විනෝදාස්වාදයක් අපි දැන් සමහර ඔයාලගේ දරුවා නලවන වෙලාවේ ලොකු නැති ආස්වාදයක් ඔයාලගේ පුංචි දරුවත් එක්ක බෝනික්ක නලවන වෙලාවේ ආලා ලැබුවා හොඳට කල්පනා කරලා බලන්න ඒ ආස්වාදයේ ලබන වෙලාවේ මේ බෝනික්ක ප්ලාස්ටික් එකක් කියන නෝන ඔයාලා ගාව තිබ්බේ නැද්ද තිබ්බා අනගාවේ මොඩ තිබ්බා. ඒකයි මේ නලවකින් ආශ්වාදයේ ලබන වෙලාවෙම අර නලව ඉන්නකොට අත එහාට මෙහාට කරනකොට බෝඩික්කගේ අතක් ගැලවිලා අතට આવොත් අර පුංචිවත් දුකක් ඇති වෙන්නේ නැත්තේ. පුංචිවත් දුකක් ඇති වෙන්නේ නැත්තේ. ටංගාල පොඩි එකකට හොරේ ටංගාල අත ආපහු සවාට අරගෙන හයි කරනවා. පුංචිවත් දුකක් ඇති වෙන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැද්ද මෙතන ලොකු ගැඹුරු දහමක් තියෙනවා. අපි මහත්තයා දිට්ඨි සම්පන්න සෝහන් කෙනෙක් විසාකාම උපාසකම් අනේ පිළිසිටුතුමා පෞල් ජීවිත ගත කරනකොට එයාලත් හිටියේ අපි පුංචි දරුවත් එක්ක බෝඩින් කනලවද තේරුණාද විසාකාම උපාසකම් මට තමන්ගේ ස්වාමි පුරුෂයාට මැරුණොත් අපට වාගේ දුකක් හටගන්නේ දුකක් හටගන්න සංවේගයක් අපට වාගේ දුකක් හටගන්නේ ඇයි එයාට එළඹ සිටින ඕනක් තිබ්බා මේ සතර මහා ධාතුවක් මේ ධර්මතා ටික මේ පටිච්ච සමුප්පාදයක් මේක ස්වභාවය ඇති වෙනවා නැති වෙනවා කියන එක ඒ නිසා නැති වුණාම දුකක් හටගන්නවා අපේ අර බෝඩික්කගේ අතක් කරනවා පුංචිවත් දුකක් ඇති වෙන්නේ හිතලවත් අඬන්න බැහැ සමහරලාට ඒ අඬ ටික බොරුවටමයි කරන්න වෙන්නේ ඒ මොකද බෝඩික්කෙක් බව පණ නැති සත්වයක් බව අපිට නුවණක් තිබ්බ හැම වෙලාවෙම ආශාවද ලැබෙන්නේ නැද්ද? ලැබුණේ. ඒ නිසා මෙන්න මේ කමඨහන් වඩන යෝගාවචරයේ. මෙන්න මේ තැන හොඳට අවබෝධ කරගන්න. ගොඩාක් වෙලාවට මිනිස්සු භාවනාවට කැමති නැත්තේ. මේ අසුබ භාවනාවට කැමති නැත්තේ. මරණ සති භාවනාවට කැමති නැත්තේ මිනිස්සු මේ භාවනාව පිළිබඳ තියෙන වැරදි අවබෝධයක්. මේ භාවනා වඩන පුද්ගලයාට තරම් ලස්සන ජීවිතයක් පෞල් ජීවිතයක් ගත කරන්න මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට බෑ. එයා දන්නවා ගැටෙන තැන නොගැටී ඉන්න. එයා දන්නවා නොඇලිය යුතු තැන නොඇලිය ඉන්න. එයා දන්නවා ආදරය කළ යුතු තැන ආදරය කරන්න. එයා දන්නවා සෙනෙහස දිය යුතු තැන සෙනෙහස දෙන්න. එයා දන්නවා අත හැරිය යුතු තැන අතහරින්න. අත හැරිය යුතු තැන අතහැරින්න බැරි නිසානේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න. දෛනික කල්පනා කරලා බලන්න අතෙන් හැරිය යුතු තැන අතහැර ගන්න බෑ ඒකත් අල්ලගෙන හොයන්න පාලනය කරන්න යන්නේකින් නෙවෙයිද ගොඩාක් ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ භාවනා කරන යෝගාවචරය අදට පුළුවන්කම ලැබෙනවා අත හැරිය යුතු තැනදී අතහරින්න අල්ලිය යුතු තැනදී අල්ලන්න බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළා කියලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අතහැරලා හිටියේ උන්වහන්සේ මනසින් මේ ලෝකෙ කිසි දෙයක් අල්ලගෙන හිටියේ නැහැ උන්වහන්සේ රහත් වෙලා හිටියේ බුදු වෙලා හිටියේ හැබැයි එහෙමයි කියලා උන්වහන්සේ ශ්‍රාවකයන්ව අතහැරලමද හිටියේ ඕන දෙයක් කරගත්තු දෙයක් කියලා ශ්‍රාවකයන්ගේ සිල්පද පැනෙවුවා මගේ ශ්‍රාවකයෝ කියලා උන්වහන්සේ වදාළා මම ඉස්සරහටම කියලා දෙන්න බුදුරජාණන් වහන්සේලා පවා සත්පුද්ගල භාවයේ භාවිතා කරපු අවස්ථා 8ක් තියෙනවා ඒ 8 මම ඉස්සරහට කියලා දෙන්නම්
ඒ අවස්ථා 8ේදී ලෞතර සම්මා සම්බුදුරු පවා සත්තු පුද්ගල භාවය දේශනා කළා. දැන් අකුසලයේ මන්ක උදාහරණයක් අකුසලයේ ගැන දේශනා කරන වෙලාවේ කර්ම විපාක දේශනා කරන වෙලාවේ සත්තු පුද්ගල භාවය නැතුව දේශනා කළා නම් කොහොම වෙයිද? මේ සතර මහා ධාතුව බැලුවොත් මෙන්න මේ චිත්තසංතානයේ මෙන්න මේ හැඟීමක් ඇති වෙනවා. කිව්වොත් මිනිස්සු අකුසලයට බය වෙයිද? මහණනි සතර මහා ධාතුව නැසන්න එපා කිව්වොත් එහෙම බෑ. මහණනි අම්මා මරන්න එපා. මහණනි තාත්තා මරන්න එපා. මහණනි මේ සත්වයා මරන්න එපා. කියලා කෙලින්ම සත්ව පුද්ගල සංඥාව ආරෝපණය කළා. සත්ව පුද්ගල භාවයෙන්ම උන්වහන්සේ දාන දෙසුවේ. මෙහෙම ලෞතුරා බුදුවරු සත්ව පුද්ගල භාවයේ සම්දේශක අවස්ථා තියෙනවා. 8ක් ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මෙන්න මේ භාවනා යෝගාවචරයේ දක්ෂ වෙන්න ඕනේ. ඔබ භාවනාව තුල ළඟට අත්දැකීම් එදිනදා ජීවිතයේ අත්දැකීම් කියන මේ කාරණා ටික පටලව ගන්න නැතුව කටයුතු කරන්න. දැන් ඔයාලට පටලව ගන්න නැතුව කටයුතු කරන්න ඕනේ කාරණා කීයක් තියෙනවද? තුනක් කියලා දුන්නා විතර. ඉගෙනගත්තු ධර්මයේ කියලා කියන්නේ එක කාරණයක්. භාවනාව කියලා කියන්නේ කමඨහන කියලා කියන්නේ තව කාරණයක්. ඔයාලගේ ගිහි ජීවිතය කියලා කියන්නේ තව කාරණයක්. මේ තුන පටලව ගන්න එපා. මේ තුන පටලව ගන්න එපා. එහෙම පටලව ගත්තොත් මේ සමත විපස්සනා භාවනාව වඩන්න සාරවද ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් කාල වේලාව ගොඩාක් ඉක්ම ගියා. එතකොට මෙන්න මේ විදිහට යෝගාවචරයට බොහෝ උපකාර වෙන නිසා හැම කර්මස්ථානයක්ම වඩනකොට මේ කියන සතර කමඨහන් භාවිත කළ යුතු නිසා මේවට කියනවා සම්බන්ධක කමඨහන් කියලා. සම්සතරිස් කර්මස්ථාන අතුරින් යම් කමඨහනක් අපි විතර භාවිත කරන්න ගන්නවා නම් ඒ වගේම විදර්ශනා භාවනාව මේවා ඔක්කොම පාරිහාරයේ කමඨහන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඇයි ඒවා මතු භාවනා කර්මයට උපකාර වෙන නිසා. දැන් ඔයාලගේ ආනාපාන සතිය ගන්නකො. ආනාපාන සතිය වඩනවා ඊළඟට ඒකේ ස්පර්ශ වලට දැන් බලමින් ඒකේම සතර සතිපට්ඨාන දෙන්න. ඊළඟට ඒකෙන්ම නිවන් මාර්ගයට යනවා ඉහළට යනවා. ඒ නිසා අර මෛත්‍රිය ගත්තොත් මෛත්‍රිය එතනින් වැඩි අහවලයි යනවා. ඒකෙන් ඉහළට යන්නේ නැහැ අපි. වගේ යන්න බැරි නෙවෙයි. ඒවා පාරිහාරීය කමටහනට ගත්තොත් එතනින්ොත් ඉහළට යන්න පුළුවන්. ඕන භාවනාවක් විදර්ශනා භාවනාවට හරවන්න පුළුවන්. හැබැයි මේ බුදුගුණ භාවනාව වඩනකොට අනිත් භාවනා තුන සම්බන්ධ කරේවා බුදුගුණ භාවනාව පාරිහාරීය වෙනවා. හරියට මිරිස් පාත්‍යයක් දානකොට ඒකේ ගොයම් පැලයක් අටගත්තොත්, තක්කාලි පැලයක් අටගත්තොත් ඒවා ගලවලා අවිසින් කරන්නේ ඒවා වල් පැල හින්දා. මිරිස් වගාවේදී අනිත් භෝග වල් පැල කියන තැනට තමයි වැඩෙන්නේ. එතකොට ගොයම් වගාවක මිරිස් පැලයක් තිබ්බොත් ඒක ගණන් ගන්නේ කුෂිකර්මයේදී වල් පැලයක් හැටියට. මොකද භෝගයට අදාළ නැති නිසා ඒක වල් පැලයක් වශයෙන් ගලවලා ඉවත් කරන්න ඕනේ. ආත්ම වාගේ අපි යම් කමඨහනක් ප්‍රාරිහාරීය නම් අනිත් කමඨහන් තුන සම්බන්ධ කරනවා මේ සතර කමඨහන් වල. දැන් මොනවා හරි මේ කියපු කාරණා සම්බන්ධව අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේ කියපු කාරණා ටිකෙන් යම් කිසි හෝ දෙයක් ගන්න නැතුව බණ අහනවා කියලා කියන්නේ නිදන් හරනවා වගේ වැඩක්. හිතපු ගමන් ඉල්ලක් හම්බ වෙනවා. හිතපු ගමන් වටිනා බැලික් හම්බ වෙනවා. හිතපු ගමන් නොවටිනා ගලුත් හම්බ වෙනවා. ඒකට හාරන්න ගත්ත තැන ඉඳලම බැලික් හම්බ වෙනව නෙවෙයි. කොට ඔය ධර්මයේ ඉගෙන ගන්නකොට ගුරුවරු කියලා දුන්න එකක් වෙයි මම කියවේ. දැන් සාමාන්‍යයෙන් අපි සූත්‍රය එහෙම කියන්නේ ගියාම විදිහට එහෙම කියන්නේ ගියාම අර පොඩි කාරණේයි වෙනස් වෙන්නේ එකම ආපහු ඉගෙන ගන්න වෙනවා පරිවර්තනය කරන්න වෙනවා. එතකොට දැන් අපිට සමහර වෙලාවට දැන් එපා අලුත් දෙයක් සමහර වෙලාවට දැනගන්න හම්බ වෙන්නේ අතරතුර. එතකොට අපේ ගුරුවරු කියපු දෙයක් තමයි මේ හැම පදයකම වෙන අර්ථ තියෙනවා. අද ඔබ පළවෙනි දවසේ එකම බණ පළවෙනි දවසේ අහනකොට ඔයාලට අලුත් කාරණා දෙක තුනක් හම්බ වෙනවා. හැබැයි ඒ බණම ආපහු අහනකොට වෙනදා නොතේරිච්ච දේවල් පිළිබඳව ඒ බණේදීම තේරෙන්න පටන් ගන්නවා. ඉස්සර හිතපු නැති පැති
ඒ ස්වාමීන් වහන්සේ කියන බණ දේශනාව තුළම එදා බණ අහනකොට අපි හිතපු නැති ඒවා අද තේරෙන්න ගන්නවා. ඒ බණ චුට්ටි හරි මතකයක් තියෙන නිසා එදිනදා ජීවිතයේදී යම් යම් තැන්වලදී මේ කිව්වේ මේකයි නේද කියන නුවණක් ඇති වෙනවා. පස්සේ හතරවෙනි වතාවට මේ බණ අහනකොට අන්න අර නුවණයි දැන් මේ අහන බණ පදයේ ගැළපිලා පළවෙනි දවසේ බණ ඇහුවට වඩා හතරවෙනි දවසේ මේ බණ අහනකොට ආයෙ උත්තර තේරෙනවා අත්දැකීමෙන්. තේරුණාද? ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ වෙනින් කාරණාවක් වෙන. දන්න දේවලුත් අහන්න ලැබෙනවා. ඒ අතරදී නොදන්න වටිනා ධර්ම කාරණොත් එකක් දෙකක් අහන්න ලැබෙනවා. ඒ නිසා මේ ධර්මයට දෙසවන් යොමු කිරීම ගොඩාක් වටිනවා. මොන හරි දැනගන්න තියෙනවද මේ කියපු කාරණා? ස්වාමීන් වහන්සේ සමසරයි භාවනාව පාරිහාරීය කර්මස්ථාන විදිහට කර ස්වාමීන් වහන්සේ පළාත් වශයෙන් මෛත්‍රී පතුරවන එකද කරන්න ඕනේ නැත්නම් ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරපු විදිහට නිවසේ ආයත එහෙම පටන් අරගෙන අපේ සම්බන්ධක කමටහනක් විදිහට මෛත්‍රිය වඩනකොට භාවනාවේ පියවරවල සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. මම මේ කියපු ටික විතරයි කරන්නේ. හැබැයි අපි පාරිහාරීය කමටහනක්, ඒ කියන්නේ ප්‍රධාන කමටහනක් වශයෙන් මෛත්‍රිය අරගෙන වඩනවා නම් මෛත්‍රිය පතුරවනවා නම් එතකොට මෛත්‍රී භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පියවරවල් ගොඩාක් තියෙනවා. ඒ පියවරවල් වල එකක් තමයි ඔය දස දිශාවන්ට, පළාත් වලට, ඒ සත්ව මට්ටම් වලට මෛත්‍රිය පතුරවන එක මේ වචනේ ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. මොකද මෛත්‍රී අරමුණ පතුරවන්න බෑ. මෛත්‍රී අරමුණ පතුරවන්න කියොත් එහෙම දැන් අපි කියන්නේ එක සත්වයන්ගනේ මෛත්‍රී වඩන්නේ. අපි පුතාට මෛත්‍රී වඩනවා නම් මේ මෛත්‍රී අරමුණ කියලා කියන්නේ පුතා. පුතා පතුරවන්න බෑනේ. පතුරවන්නේ කසින. කසින භාවනාව වඩපුවාම කසින අරමුණ අපිට කසිනාලෝකයෙන් පතුරවන්න පුළුවන්. එතකොට ඔන්නේ කසින භාවනාව පතුරවන්න පුළුවන්. තේරුණාද? ඔය ඉස්සරහට මම ওই පතුරවන ක්‍රමයේ පිළිබඳ පතුරවන්න පුළුවන් මොන භාවනාවද පතුරවන්න බැරි මොන භාවනාවද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරලා තියෙනවා. එතකොට අහමහත් මෛත්‍රිය කියන එක පතුරවන එකක් නෙමෙයි. එතකොට ඔය දස දිශාවට මෛත්‍රී කරනවා කියලා කියන්නේ දස දිශාවේ ඉන්න සත්වයෝ. දස දිශාවේ ඉන්න සත්වයෝ අරමුණට අරගෙන ඒ සත්වයන්ට මෛත්‍රී කරන එකක් කරන්නේ. හැදෙන්නේ නැහැ. මෛත්‍රී සිත හැම වෙලාවෙම හටගන්නේ සත්වයක් අරමුණු කරලා. ඔය මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධය ඇතුණම මොක තේරෙනවා. මෛත්‍රිය කියන එක ඇති වෙන්නේ හැම වෙලාවෙම සත්වයක් අරමුණු කරලා. මම අම්මලා නිකන් කියන්නම්කෝ ආනාපාන සති භාවනාවෙන් තේරෙයි වලට. ආනාපාන සති භාවනාව කොහොමද පතුරන්නේ? ආනාපාන සති භාවනාව කොහොමද පතුරන්නේ? පතුරන්න පුළුවන්. ඇයි පතුරන්න බැහැ? ආනාපාන සති භාවනාවෙන් උත්තරාරණ සංකාරී චිත්ත සමාධියක් ඇති වෙනදී පතුරන්න පුළුවන් වෙන්නේ නැහැ. ආනාපාන සති භාවනාවෙන් ඔයාලට හැඟීමක් ඇති වෙනවනේ. මොකක් හරි භාවනාවක් වැඩෙනවනේ. යම් කිසි චිත්ත ස්වභාවයක් වැඩෙනවනේ. ඇයි ඒක පතුරන්න බැරි? පතුරන්න බැරි මේ අරමුණ පතුරන්න බැරි හින්දානේ. එහෙම පතුරනවා නම් මේ ඔක්කොගෙම නාසික අගවල් වල හිත තියාගෙන ඒ වගේ සිහිය පවත්වන. එහෙම තමයි පතුරන්න වෙන්නේ. හරිද? අපි මහත්ය මෛත්‍රිය කියලා කියන්නේ ඔය ආනාපානසති භාවනාව වගේ එකක් නේ. ආනාපානසති භාවනාවේදී හිත තියාගන්නේ නාසිකාගට. මෛත්‍රී භාවනාවේදී හිත තියාගන්නේ කවුරු හරි සත්වයකට. එක් ඉස්සර මට ඊට පස්සේ දෙවෙනි පියවරේදී කාට හරි සත්වයකට. හිත සත්වයකට, මදහස් සත්වයකට, වයක සත්වයකට කියන සත්වයකට. එහෙම පතුරවනවා නම් සත්වයා තමයි පතුරවන්න ඕනේ. ඒක මොකක්ද පතුරවන්නේ? ඒ නිසා අපි කරන්නේ මෛත්‍රී භාවනාවේදී අපේ හිතේ තියෙන එකම මෛත්‍රිය ඒ දිශාවේ ඉන්න පුද්ගලයන්ට ආපහු වඩන එක. යොමු කරන එක. ඒක පතුරවනවා හිම නෙවෙයි. පතුරවන්න දෙයක් නැහැ අපි ගාව.
අපි කරන්නේ ඒ දිශාවේ ඉන්න සත්වයන්ව අරමුණු කරලා අර හිතේ තියෙන එකම මෛත්‍රිය අර අයට අරමුණු කරගෙන ආපහු වඩන එක. පතුරවන්න පුළුවන් අසින ආලෝකෙ විතරයි. භාවනාවේ කවසතරිස් කර්මස්ථාන වලින් පතුරවන්න පුළුවන් භාවනා කීපයක් තියෙනවා. ඒ ප්‍රධානම අරමුණ තමයි කසිනේ. කසින ආලෝකෙ පතුරවන්න පුළුවන්. ඒ අරමුණ පතුරවන්න පුළුවන්. තේරුණාද? හිත පතුරවන්න බෑ අපේ මහත්තයා අපිට. අපිට පුළුවන් මේ හිතට අරමුණු කරලා ගන්න සංඥා ප්‍රමාණය වැඩි කරගන්න. එච්චරයි. 9වල් 3-4ක අර ආස්වාස බලනවා වාගේ එකක් කරන්න පුළුවන්. මේ මෑණියන්ට වඩන මෛත්‍රිය ඊට පස්සේ මේ මෑණියන්ටයි මේ මහත්තයාට දෙන්නටම ආපහු වඩන්න පුළුවන්. දෙන්නම ආරම්භ කරන්න පුළුවන්. මගේ අර මෛත්‍රිය අරමුණ එකම මෛත්‍රිය අරමුණට දෙන්නම ආරම්භ කරන්න. පස්සේ මට ඔයාලා ඔක්කොම ආරම්භ කරන්න පුළුවන්. මම මගේ මෛත්‍රී හිත ඔයාලා ඔක්කොම පැතිරෙවුවා නෙවෙයි. මගේ එකම මෛත්‍රී හිතට ඔයාලා ඔක්කොම අරමුණු කරගත්තා. හිත පතුරවනවා කියලා ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ධර්ම විරෝධී වෙනවා. අපි කරන්නේ අපේ මෛත්‍රී අරමුණට මෛත්‍රී හිතට බොහෝ සත්වයෝ අරමුණු කරලා ගන්න. මේ දිශාවේ ඉන්න සත්වයෝත් අරමුණු කරගන්න. මේ දිශාවේ ඉන්න සත්වයෝත් අරමුණු කරගන්න. එහෙම මිසක අපේ ගාව තියෙන මෛත්‍රිය පතුරවලා හරිනවා නෙමෙයි. දැන් ඒක ප්‍රශ්නේ. පුංචි තැන්වලදී අපිට එතනවා අපි දැන් මෛත්‍රිය දැන් පතුරවන්න හදනවා කියන. බුදුරජාණන් වහන්සේ කරුණා සමාපත්තියට සමවැදිලා මහා කරුණා සමවතට සමවැදිලා උන්වහන්සේ කළෙත් ගන්ධ කුටියේ පටන් කෙලලක් ඒ සංකෝ දසදහසක් සංකල ලෝක ධාතු වලට දසදහස් සංකල ලෝක ධාතු වල ඉඳන් ආපහු අවසර ගන්ධ කුටිය ගාවට උන්වහන්සේගේ කරුණාව මේ පතුරුවා හරුප එකක් නෙවෙයි. උන්වහන්සේගේ චිත්තසංතාන තුළ තියෙන කරුණාවට ඔය කියන සියලු සත්වයෝම අරමුණු කරලා ගත්තා. කරුණාවට ඒ සියලු සත්වයෝ අරමුණු කරගත්තා. දැන් අම්මගේ ආදරය ගැන හිතන්නකො තාත්තගේ ආදරය ගැන හිතන්නකො පතුරන්න පුළුවන්ද? පතුරන්න බෑනේ. ඔය ආදරයට එක එක දරුවෝ අහු වෙන එක නෙවෙයි. දරුවෝ 3 දෙනෙකුට ආදරේ පතුරවනවා කියලා හිතුවට දරුවෝ 3 දෙනෙකුට හිතේ තියෙන එකම ආදරේ දරුවෝ 3 දෙනෙකුට දෙන එකක් කරන්නේ. මේ ආදරේ ඇතුළට දරුවෝ 3 දෙනෙක් අහු වෙන එක වෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? වටිනා කාරණාවක් අද කිව්වා. විශේෂයෙන්ම ගිහියන්ට වැදගත් වෙන කාරණාවක්. ශාසනය ඇසුරු කිරීම තුළ මේ දහම ජීවිතයට එකතු කිරීම තුළ ඔයාලා කරන්නේ මොන වැඩේද ඒ දේ පරිම සාර්ථකව කරන්න ඕනේ. ගිහි ජීවිතයේ අසාර්ථක කෙනා පැවිදි ජීවිතේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. තේරුණාද? Tamanට යම් වැඩක් පැමිණෙනවා නම් කරන්නට ඒ වැඩේ හරියට දක්ෂව කරන්න බැරි කෙනාට කවදාවත් භාවනාව මාත්‍ය දක්ෂව කරන්න බැහැ. Tamanට ලිපියක් ලියන්න දුන්නා නම් Tamanට අතු දාන්න දුන්නා නම් ඒ Tamanට මොකද්ද පැවරෙන වගකීම? Tamanට මොකද්ද පැවරෙන වැඩේ? කළ යුතු වැඩේ. ඒ කළ යුතු දේ උපරිමයෙන් හොතට කරන්න පුළුවන් කෙනාට තමයි භාවනාවත් උපරිමයෙන් සාර්ථක කරගන්න පුළුවන්. දැන් අද මේ ජීවිතේ හරි හම්බ කරලා වැඩක් නැහැ. ඊළඟට ඉතින් මේ දේවල් වැඩක් නැහැ කියලා අර කලකිරිලා එපා වෙලා අසාර්ථක වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. මේ නිවන් දකින්න ඕනේ කියලා අර ගිහි ජීවිතේ ඉන්න තාක්කල් ගිහි ජීවිතේ අසාර්ථක කරගෙන මහාන වෙන්න එනවනේ. ඒ මහාන වෙන්න ආපු අයත් මහාන වෙලා ඊළඟට ඔය කොච්චරවත් ඉතින් මේ භාවනා පැත්ත නිවන් දකින්න පැත්ත කිය කැලවල් වලට වෙලා ඊට මෙහෙට වෙලා අන්තිමේදී ඉතින් එහෙම්ම වර ධර්මයේ ඉගෙන ගන්නෙත් නැහැ වතක් පිළිවෙතකුත් නැහැ ඊළඟට අර පැවිදි ජීවිතය තුළ කල යුතු වැඩ කටයුතු ටික කරන්නේ නැහැ උත්සාහවත් වෙලා. ඒකත් ඔව කරලා වැඩක් නැහැ බල කියලා වැඩක් නැහැ දායක හදලා වැඩක් නැහැ පන්සල් හදලා වැඩක් නැහැ. ඊළඟට ඉතින් මේ ධර්මය ඕනෑම වැඩ ඉගෙනගෙන වැඩක් නැහැ. එක කමටහනක් දීපඩක් නැති. වාගේ මානසිකත්වයකට ඇවිල්ලා මම කියන්නේ අත්දැකීමෙන් පැවිදි ජීවිතය ඇතුලේ දැකපු දේවල්. අන්තිමේදී සාසනික සේවයක් කරලත් නැහැ. තමන්ට සේවයක් කරගෙනත් නැහැ. හම්බෙනික මේ මොකම ඉඳලා අවසානට වයසට ගියාට පස්සේ
ගෝලයෝ ටිකක් හදාගන්නත් නැහැ. ඉගෙනගත්තු දහමකුත් නැහැ. හදාගත්තු මේ පන්සලක් වෙහෙර විහාරෙකුත් නැහැ. ලෝකෙට කරපු දෙයක්කුත් නැහැ. අන්තිමේදී ඒ දේවල් කරලා සාර්ථක වෙච්ච අයට වඩිමින් දොස් කියමින් ඒ අධ්‍යා බලා ඊර්ෂ්‍යා කරමින් ඉඳලා අන්තිමේදී මැරිලා යන සිත්. එහෙම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මේ දැන් පැවිදි ජීවිතයේ සමහර ස්වාමීන් වහන්සේලා හොඳට සත්‍යධර්මයේ දේශනා කරලා ලෝකයට ලොකු ශාසනික සේවයක් සිදලා ලොකු දායක පිරිසක් හදාගෙන හොඳ ගෝලයෝ පිරිසකුත් හදලා ඒ අයටත් ධර්ම විනය හොඳට උගන්වලා එහෙම පැවිදි ජීවිතේ සාර්ථක වෙනවා. එතකොට සාර්ථක වෙච්ච ස්වාමීන් වහන්සේ වයසට යනකොට ඒ හදාගත්තු ගෝලයෝ ඒ එකතු වෙච්ච දායකේ ස්වාමීන් වහන්සේට හොඳට සලකනවා. ඒ ශාසනයේ කිසි අඩුපාඩුවක් නැති වෙනවා. දැන් මේ මොකවත් නොකර ඔහේ කැලවල් වලට වෙලා හරියට භාවනාවක් කරන්නේ නැතුව කම්මැලිකමේ හැමදේම එපා වෙලා හිටපු ස්වාමීන් වහන්සේට දායකයොත් නැහැ. ගෝලයොත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. ඔහේ හරි එක්ක අනාථ හාමුදුරුවෝ ගිහිලා දාන තැනක නැත්නම් පන්සලේ හිටියත් ඔහේ හරි කුටියක තනි වෙලා දායකයෙක් බලන්න යන්නේ නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේලා බලන්න යන්නේ නැහැ. අර ලොකු සාසන කියනවට සමහරවල් පොඩි සාසනාවක් ගිහිලා දාන ටික දෙනවා. ඉතින් ඔන්න ඔය දැනටපත් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් හසල වෙනවා. එහෙනම් මම මේ උදාහරණයක් කිව්වේ මේ ධර්මයේ තුල අපමහත්ය හරියටම හැසිරෙන කෙනෙක්. මේ ධර්මයේ හරියටම අල්ලගෙන හරියටම හැසිරෙන කෙනෙක් තමන්ගේ භූමිකාව බොහෝම සාර්ථකව කරගන්නවා. ධර්මයේ හැසිරෙන ගමන් භූමිකාව හොඳට සාර්ථකව කරගන්නවා. එතකොට මම මේ අදහස් කළේ ගෝලයෝ හදාගෙන දායකයෝ හදාගෙන ඉන්න එක වර්ණනා කරලා නෙවෙයි. ඒක කරනවා නම් ඒක ඒ විදිහට කරන්න ඕනේ හොඳට. එහෙම නැත්නම් මල මුත්‍රා ගොඩේ හරි අම්මවත් වෙන්න උපරිමයෙන් හිත හදා ගන්න ඕනේ. එහෙමද? ඔය දෙකෙන් එකක් ස්වාමීන් වහන්සේ නමක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. එක්කෝ ලෝක සාසනික සේවයක් කරන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම සංඝ පිරිසකට ගිහියන්න නෙවෙයි. විශේෂයෙන්ම සංඝ පිරිසකට ලොකු සේවයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ලොකු වික්ෂ වහන්සේලා පිරිසකට ධර්මයේ උගන්වලා සිල්වන්ත, ගුණවන්ත සංඝ පරපුරක් හදන්න ඕනේ එක්කෝ. ඒක තමයි අපෙන් ශාසනයට වෙන්න ඕන යුතුයකම. අපෙන් ශාසනයට යුතුයකමක් ඉටු කරන්න බැරි නම් අපොහසත් නම් ශාසනයෙන් අපිට යුතුයකමක් ඉටු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි බුදට හිත හදාගන්න. හිත හදන වැඩ පිළිවෙල උපරිමයෙන් යෙදෙන්න ඕනේ. ඉතින් මේ දෙකෙන් සාර්ථක වෙන්න ඕනේ. ශාසනයේ එක්ක විදර්ශනා ධූරය, එක්ක ග්‍රන්ථ ධූරය අල්ලගත්තු අය. ධූර දෙකයිනේ ශාසනයේ තියෙන්නේ. එක්ක විදර්ශනා ධූරය, එහෙම නැත්නම් ග්‍රන්ථ ධූරය. මේ දෙකෙන් එකක් අල්ලගන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාව අල්ලගන්න ඕනේ. එහෙම නැත්නම් සංඝෝපස්ථාන ආදී නවකර මේවා ටික අල්ලගන්න ඕනේ. මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕනේ. සාර්ථකයි. මම මේ ටික ඔයාලට කිව්වේ ඔයාලගේ ගිහි ජීවිත මේ ධර්මයේ තුලදී අසාර්ථක කරගන්න එපා. මේ පන්සල කියන්නේ මේ දහම කියලා කියන්නේ මේක ඔයාලගේ සම්පූර්ණ ජීවිතේ නෙවෙයි. අපේ සම්පූර්ණ ජීවිතේ. ඔයාලගේ මේක සම්පූර්ණ ජීවිතේ නෙවෙයි. ඔයාලගේ ජීවිතේ එක කොටසක් මේක. නේද? එතකොට ඒ කොටසට ආපුවාම ඒ දේ උපරිමයෙන් කරන්න ඕනේ. පන්සලෙන් වංශයල විය යුතු යුතුකමක් තියෙනවා නම් පන්සලෙන් ඔබට ලබා ගත යුතුකමක් තියෙනවා නම් ඒක උපරිමයෙන් කරන්න. ඊළඟට ගිහි ජීවිතයට ගියාම ඒ ගිහි ජීවිතයේ තියෙන යුතුකම් ඒ සියල්ලත් පැහැරගෙන ඒවත් හොඳින් උපරිමයෙන් කරන්න. නිසා මේ පන්සල ඇසුරු කරන මිනිස්සුන්ගේ ජීවිත ලස්සන ජීවිත වෙන්න ඕනේ. පන්සල ඇසුරු නොකරන මිනිස්සුන්ගේ ජීවිතයි දහම ඇසුරු කරන මිනිස්සුන්ගේ ජීවිතය අතර අමාතුරු වෙනසක් තියෙනවා. උගත් මිනිහගේ නෝගත් මිනිහගේ අතර වෙනසක් තියෙනවා. ඒ වගේම මේ ධර්මයේ හැසිරෙන මිනිහගේ ධර්මයේ නොසැලෙන මිනිසයාගේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ නිසා ඔයාලාගේ මේ ආගම දහම ඇසුරු කරගෙන මේ යන මගේදී ඔයාලා හැමෝගෙම ලොකු වෙනසක් තියෙනවා. අනිත් අය බලන්න. ඒ වෙනස මම දැන් ඔය කියපු කාරණේත් එක්ක සම්බන්ධ වෙනවා. ධර්මයේ හැසිරෙන්නේ නැති මිනිස්සු දවසකට දෙපාරක් රණ්ඩු වෙනවා. ධර්මයේ හැසිරෙන මිනිස්සු එකපාරක් රණ්ඩු වෙනවා. අයිය ධර්මයේ හැසිරෙන කෙනාගේ ධර්මයේ නොහැසිරෙන කෙනාගේ අමාන්ත වෙනසක් තියෙන්නේ.
ධර්මයේ හැසිරෙන කෙනා නෝනට එකපාරක් කතා කරලා සැප දුක හොයනවට හැසිරෙන්නේ නැති කෙනා හැසිරෙන කෙනා තුන් පාරක් කතා කරලා බලනවා. මොකද එයා දන්නවා තමන්ගේ යුතුයකම් කියන දේවල් පිළිබඳව. අනිත් කෙනාගේ හැඟීම් දන්නවා, අනිත් කෙනාගේ ආසාවල් සිතුම් පැතුම්. එයාට තේරුම් ගන්න පුළුවන් මොකද එයා මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්. එයා හිතගෙන දන්නවා. එයා ධර්ම ස්වභාවයන් ගැන දන්නවා. යමක් කළාම මේකින් ආපස්සට ලැබෙන ප්‍රතිවිපාක ගැන එයා දන්නවා. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන කෙනා ගාව මෛත්‍රී, කරුණා, මුදිතා ගුණ තියෙනවා. ඒ නිසා අනිත් අයට වැඩිය ධර්මයේ හැසිරෙන කෙනා ගාව ඔන්න ඔය දේවල් තියෙනවා. ඉතින් සාලගේ ජීවිත මෙතන විතරක් නෙවෙයි හැම පැත්තම වෙනස් කරගන්න ඕන. අද ඔයාලා තුන් පාරක් නම් දැන් ඔයාලා ධර්මයේ හැසිරෙන්නේ නැති මිනිස්සෙක් තමන්ගේ නෝඩට තමන්ගේ මහත්යට ආදරෙන් කතා කරන්නේ යම් පමණද ඊට වැඩිය 10 ගුණයක්වත් වැඩිය මේ ධර්මයේ හැසිරෙන ඔයාලා නෝඩට මහත්යට ආදරෙන් කතා කරන්නේ. ඒ කියන්නේ එයාලා හැසිරෙන්නේ නැති අයට වඩා දියුණු බවක් ඔයාලා ගාව තියෙනවා. නේද? ඊට වැඩිය මෛත්‍රියක් කරුණාවක් තියෙන්න බෑ. මොකද යාලා අහලා තියෙනවද නකුල මාතාගේ නකුල පිතාගේ කතා? ධර්මයේ හැසිරෙන්නේ නැති අය අහලා නැහැ. විසාකා මහ උපාසකම්මගේ චරිතය ඊළඟට සංගමිත්තාවගේ චරිතය ඒ කට්ටියට හඳ ලැබිලා නැහැ. නමුත් ඔයාලා ඒ චරිතේ රඟපාන කියන්නේ ඒ චරිතේ ඔයාලට ආදර්ශයට ගන්න ඕනේ. එහෙමනම් ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල යක්ෂණියෝ ඉන්නකොට ධර්මයේ හැසිරෙන ගෙවල් වල ඉන්න ඕනේ සංගමිත්තාවලා, විසාකාවලා, මල්ලිකාවලා. ධර්මයේ හැසිරෙන ගෙවල් වල ඉන්න ඕනේ. මම කියන කතාව ඇත්ත නැද්ද? ඒකනේ අපි මේ ධර්මයේ ජීවිතේට එකතු කරගන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල අජාසත්තලා ඉන්නකොට ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල අඟුලිමාලලා ඉන්නකොට විශ්වාසය ගැන නෙවෙයි කියන්නේ අඟුලිමාල කියන ගිහි චරිතය ගැන මම මේ කිව්වේ. ඉතින් ඒ වගේ සැඩපරුෂ මිනිස්සු ඉන්නකොට ධර්මයේ හැසිරෙන අපේ මහත්තුරු අනිවාර්යයෙන්ම ධම්මික උපාසකල අනේ පිළ උපාසකල තමයි ගෙවල් වල ඉන්න ඕනේ. බන්දුල සේනාධිපතිලා ඒ වගේ අය තමයි ගෙවල් වල ඉන්නේ. ඒතර බන්දුල සේනාධිපතියා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ කොහොමද ආදරය සෙනෙහසින් බලාගත්තේ? මල්ලිකාව කොහොමද දරුණු පුරෝ 100 ගණන් ඉන්න තැනකට ඒ අයට අම්මා කෙනෙක් වගේ ආදරය සෙනෙහසින් සැලකුවේ කොහොමද? මල්ලිකාවගේ ඒ සෙනෙහසේ ආදරය පිළිබඳ කොච්චර මේ ධර්මයේ කතා තියෙනවද තමන්ගේ ස්වාමී භක්තිය ඊළඟට පිළිදෙන දුන්නු ඒ ස්වාමියාගේ රැකවරණේ ඉතින් මේවා අපි අහලා තියෙනවා. නකුල සූත්‍රය අහලා තියෙනවා. ඒ නකුල පිතා නකුල මාතාවට කොහොමද සැලකුවේ කියලා අහලා තියෙනවා. මේන මෙවුවා අපේ ජීවිතේට එකතු කරගන්න. මේ නිවන් දකින්න ගමන සාර්ථක වෙන්න මෙව සාර්ථක කරගන්න කෙනෙක්ට. එහෙම නැති වුණොත් මේ නිවන් දකින්න ගමන කියන්නේ එක කොටසක් අසාර්ථක කරගෙන එක කොටසක් සාර්ථක කරගන්නවා කියන එක වෙන්නේ නැහැ. දෙකොටසම සාර්ථක වෙන්න ඕන. ඒ වුණොත් තමයි මේ නිවන් ගමනේ අපිට ඉක්මනින් යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා උත්සාහවත් වෙන්න හැමෝම මම මේ කියපු සම්පූර්ණ විසාකාවක් වෙන්න බැරි වෙයි. සම්පූර්ණ අනේ පිළි කෙනෙක් වෙන්න බැරි වෙයි. සම්පූර්ණ සංගමිතාවක් වෙන්න බැරි වෙයි. සම්පූර්ණ රාහුල කෙනෙක් වෙන්න බැරි වෙයි. හැබැයි අපිට පුළුවන් පුංචි පුංචි හරි වෙනස්කම් කරගන්න. අපේ චරිතවල අපේ ජීවිතවල අන්නේ වෙනස ඇති කරගන්න ඔයාලා. එතකොට තමයි ඔයාලා දකින්නකොට තව කෙනෙකුට හිතෙන්නේ අපිත් මේ දහම ඇසුරු කරන්න ඕනේ. අපිත් පන්සලට යන්න ඕනේ. බලන්න කර පන්සලට යන උපාසකම්ම පන්සලට යන අයගේ ඒ හැසිරීම. එයාලා ඔයාලගේ අධ්‍යාත්මය දකින්නේ නැහැ. අපි මහත්ය වටේ ඉන්න මිනිස්සු ඔයාලගේ අධ්‍යාත්මය දකින්නේ ඔයාලා කොච්චර ධර්මයේ ඉගෙනගෙනද ඔයාලා කොච්චර භාවනා වඩලාද ඒව දකින්නේ නැහැ මිනිස්සු. ලෝකයා දකින්නේ ඔයාලා ලෞකික ජීවිතයේ හැසිරෙන හැටි. එතකොට මේ ලෞකික ජීවිතේ ඔයාලා යම්කිසි ප්‍රතිඵලයක් ලබලාද? යම්කිසි සාර්ථකත්වයක් ලබලාද මේ පන්සල විහෙර විහාරයේ ඇසුරු කිරීම තුළ? කියන එකයි ලෝකෙ මිනිස්සු දකින්නේ.
පන්සලට යන සිල් ගන්න උපාසකම්මගේ සිල් ගන්න නැති උපාසකම්මගේ වෙනස වත් එළියේ ඉන්න මහත්තුරු දකින්න ඕනේ. දැන් මේ උපාසක අපේ උපාසකම්ම සිල් ගන්න යනවා. සිල් ගන්න යන හින්දා අපේ උපාසකම්මගේ හැටි මෙහෙමයි. දැන් මේ උපාසක මහත්තයාගේ අම්මා සිල් ගන්න යන්නේ නැහැ. නෝනා. ඒ නිසා එයාගේ හැටි මෙහෙමයි. එතකොට අන්න මහත්තුරු දෙන්න හම්බුනාම අපේ අම්මගේ හැටි මෙහෙමයි. අපේ බිරිඳගේ හැටි මෙහෙමයි කියන කතාව වෙනවා. එතකොට අපේ බිරිඳ ඉස්සර නම් මෙහෙමයි. නමුත් දැන් පන්සලට යන්න ගත්තට පස්සේ ධර්මය අහන්න ගත්තට පස්සේ ඉස්සර වාගේ තරහ යන්නේ නැහැ. දැන් හරි මෛත්‍රියයි, හරි ආදරේ සෙනෙහස මං ගැන උනත් ඕනේ ගොඩාක් හොඳට ඔයලා බලනවා. කියන එක මේ මහත්ය මේ මහත්යට කියන්න ඕනේ. ඒක කිව්වම තමයි මේ මහත්යට දෙන්නේ. මහත්යන් ඕනේ පන්සලට. මගේ නෝනත් පන්සලට යවන්න ඕනේ කියලා. නැද්ද? අන්න එතනින් තමයි අපි පින්වත්නි මේ දහම ඔයාලට ලෝකයට අරයි යන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍රත්වයේ ලෝකයට අරයි යන්න පුළුවන්. ඒතර ඔයාලා මේ ධර්මයේ ලබන සැනසෙල්ල අනේ ඒ කියන අයටත් ඊට පස්සේ ලැබෙනවා. ඔයාලා කොච්චර කිව්වත් අර ස්වාමීන් වහන්සේලා හරි හොඳයි. ඒ ස්වාමීන් වහන්සේලා මෙන්න මේ වගේ හොඳ වටිනා ධර්මයේ දේශනා කරනවා. මේ වගේ හොඳ භාවනා වැඩසටහන් තියෙනවා කියලා මේ ලෝකෙට කිව්වට මිනිස්සුන්ගේ ඇස් දෙකට පේන්නේ නැහැ ඒ වගේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයේ ඇස් දෙකට පේන්නේ මම ඕමයි කියපු විදිහට. නෝඩලා එකතු වුණාමත් ඔහොම කතා වෙනවා. අපේ මහත්තයනම් පන්සලට යන්න ගත්ත දවසේ ඉස්සර වාගේ නෙවෙයි දැන් හොඳට කල් තියාගෙන ඉඳගෙන ඉනවා. ඊළඟට අපි ගැන හොඳට හොයලා බලනවා ඉස්සර වාගේ ඔය සුරාසූදු වලට මෙවට යන්නෙත් නැහැ. වැරදි වැඩි යාළුවෝ ඇසුරට යන්නෙත් නැහැ. දැන් හරි හොඳයි ඉස්සර වගේ ඉස්සර මහත්තයා නෙවෙයි දැන් පන්සලට ගිහලා නොකෝදියුමක් යන්න තියෙනවා කියලා නෝඩලා ටික හම්බුනාම කියන්න ඕනේ. හරි නෝඩලාට. එතකොට හරි නෝඩලාට හිතෙනවා කොහොම හරි අපේ මහත්තුරු පන්සලට එකයි යන්න ඕනේ කියලා. නැතුව මම අපි හොඳට භාවනා ඉගෙන ගත්ත දැන් අපිට හොඳට විදර්ශනා වඩන්න පුළුවන්. ඕවා කිව්වට මිනිස්සුන් අනිත් අයට ඒකට ආසයි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන ඔයාලා ඔන්න ඔය වෙනසක් ඇති කරගන්න ටික. ඒක ඇති කරගන්න. එතකොට ලොකු සාසනික මෙහෙවරක් ඔයාලත් කළා. හොඳයි ඉතින් එහෙමනම් අද කාල වේලා ගොඩාක් කියා වටිනා දහම් කාරණා රාශියක් වලවලන ජීවිතයට එකතු කරගත්තා. ඉතින් මේ උතුම් දහම් කාරණා ජීවිතයට එකතු කරගෙන අපි අපේ මේ ජීවිතේ ඇති කරගත්තු දහම් සැනසෙල්ල මේ කුසල් සිත් පෙරහැර ඒකාන්තයෙන් අපට මේ උතුම් සමථ විපස්සනා භාවනා ගුණ නුවණ පාරමී දියුණු කරගෙන ඉක්මනින්ම පැතෝ බෝධියකින් සාන්තමා මහ නිවනින් සැනසෙන්නට පාරමී ධර්මයන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිත් කරගත් උතුම් කුසල් අපි අත පූජනීය මිරහවන්තේ පඤ්ඤාසේ ලොකු ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගීවම සසුන් ගුණ පිළිවෙල පුරාගෙන නිවන් පුර වඩින්න උන්වහන්සේගේ පාරමී ගඟට මේ පින් එකතු වේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම මේ වස්සාන කාලේ මේ පින්බිමේ වැඩ ඉඳගෙන අපේ පින්වතුන්ට ආරතේ ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩ ඉන්න අපේ කල්යාණ මිත්‍ර මණ්ඩලගිරියේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීවම සසුන් ගුණ පිළිවෙත් පුරමින් නිවන් පුර වඩින්නට මේ කුසල වහන්සේගේ පාරමී ගඟට එකතු වේවා කියලා අපි පින් දෙමු. සියලු සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍ර ගුණෝපේත උතුමන් වහන්සේලාට මේ උතුම් පින් අයිති වේවා. මේ සසුන් කෙත බබළුවා නිවන් පුරම වඩින්නට උන්වහන්සේලාට මේ පින් උපකාර වේවා කියලා පින් දෙමු. ඇදුවැඩෝ මව්පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් දූ දරුවෝ මේ හැමෝටමත් මේ මහා කුසල අයිති වේවා. හැමෝටමත් නිදුකින් පාරමී පුරා නිවන්මගම යාගන්න ලැබේවා කියලා පින් දෙමු. ඒ වගේම අද දවසේ මේ උතුම් සාසන සැනසෙල්ල අපිට විඳින්න පුළුවන් උනේ මේ උතුම් භාවනා මධ්‍යස්ථානයේ මේ පිළිවේ චිරාන් කාලයක් පවතින හින්දා ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නට මහෝපකාරීව කටයුතු කරන අපේ පින්වත් සභාපතිතුමා ප්‍රධාන කරගෙන දායක මණ්ඩලයේ හැම දෙනාටම ඒ වගේම සියපස් දායක කාර්යකාරී මව්පියවරු හැමෝම ස්වාමින් වහන්සේලාට සංඝ උපස්ථාන කරන උපස්ථායක මණ්ඩලයේ මව්පියවරු හැම දෙනාටම
ඒ වගේම මේ පින්දීමේ චිර පැවැත්ම උදෙසා ආරාම පූජාවෙන් නිරතුරුව දායකත්වයේ ලබා දෙමින් මේ පින්දීමේ පැවැත්ම තහවුරු කරලා දෙනේ සත්පුරුෂ හැම දිනාගේම දායකත්වයේ නිසා ඒ හැම දිනාටම ඒ වගේම වචනයකින් උදව්වකින් උපකාරයකින් ශ්‍රමයකින් කාලය ධනෙ මේවා වැය කරලා මේ පින්බිම වෙනුවෙන් කටයුතු කරන සත්පුරුෂ මව්පියවරු හැම දිනා නිසා ඉතින් අද අපිට මේ බණපදය අහන්න ලැබෙන ඔය ඔක්කොම එකට එකතු වෙලා කරපු සේවය නිසා ඒ නිසා මේ බණපදයක් අහලා අපි ජනිත කරගත්තු කුසලයේ හැම දිනාටම අයිති වේවා ඒ හැමෝටම නිදුකින්ම පාරමිතා පුරා නිවන් මඟම යා ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයේ නමින්මිය පරිදවගේ ඥාතීන්ට ලෝකසි ජනතාවට මේ උතුම් පින් අයිති වේවා. ඒ හැම දිනාටම සැනසෙන්න ලැබේවා කියලා පිටින් දෙමු. දැන් අපි මේ පින්වත් සත්පුරුෂ ඔබ හැමෝටම මේ ලෞතර බුදු පෙරහැරේ මේ සත්පුරුෂ පෙරහැරේ එකටම පෙරහැරිලා අමා මහ නිවන දක්වාම යා ගන්නට ලැබේවා කියලා මහා සකලවන විදුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන